කවුරු සාධනාවෙන් කොටන්න තවත් සාධනාවක් නැවත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස सदा पूजनीय वंदनीय महासंघरत्न अवसराय पिंवत सिलमैनुर प्रमुख श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंवतुनि මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සෝදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් විදක්ෂෝණය කරන්නට. ඒ නිසා මුලින්ම මතක් කරනවා නොයෙක් අරමුණු වල සිත දුවන්නට නොදී බොහෝ වමනාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කියන කාරණාව. පින්වතුනි, ආශ්‍රව ධර්මයන් අනුව ගිය නීවරණ ධර්මයේ පෙරටුව යන වචන අපිට හොඳට පුරුදුයි. බොහෝම වමනාවෙන් යොමුකම් දුන්නත් නොදුන්නත් මතක හිටිනවා. නමුත් බොහෝ කාලයක් අපි හොරු පුරුදු කරලා නැහැ අනාත්ම වූ නීවරණ ධර්මයන් ගෙවීම පිණිස පවතින වචන. ඒ නිසා හොඳට යොමුකම් දුන්නත් ඒව මතකේ ඉන්නවා අඩුයි. එබඳු පරිසරයක් පවතිනකොට සෙලවෙච්ච ඉතිරිච්ච මනසකින් අපි ධර්මයේ ඇසුවොත් අපිට මේ දෙන්නන ධර්ම කරුණු තේරුම් ගන්න පුළුවන් වෙන එකක් නෑ. ඒ නිසා ඊටම වමනාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්ට කියන කාරණාව මුලින්ම මතක් කරනවා. පින්තුනි, එයි අපි ධර්ම ශ්‍රවණය කරන්ට කලින් හැම දිනාටම එක කාරණාවක් මතක් කරනවා. මට කීප පොලකම කීප තැනකම එනවා එක එකනා පෞද්ගලිකව කතා කරනවා. එතකොට මට බණ කියන්න අපහසුයි. පින්වතුන්ගේ කාලයත් අහක යනවා අපරාධේ, මගේ කාලෙත් අහක යනවා අපරාධේ. ඒ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න කියන කාරණාව මතක් කරනවා. මම වෙන තැනක නම් මේ විදිහට බණ කියන්නේ ඉස්සෙල්ලා පිළිපත් හදලා පිළිතර මේට වඩා ටිකක් කරුණු කියලා දෙන්න තමයි බණ කියන්නේ. නමුත් මේ තියෙන පරිසරය අනුව මට බණ කියන්න වෙනවා. නමුත් මම මතක් කරනවා පින්වතුන් මොමනාවෙන් බණ අහනකොට මගේ සිත නැමෙන්නේ නැහැ. ඒ වගේම හිතේ උන්කම්කින් යුක්තව දහම් කරුණු
පෙන්වලා දෙන්න හදනකොට ඒකට බාධා වුණාම මේක පෙන්වන්නත් හරි අපහසුයි. ඒ නිසා අපි මොනවා හරි සම්ප්‍රදායයකට කොටු නොවි අද වෙසක් දවස සිල් ගන්න ඕනේ. අපි බණ අහන්න ඕනේ කියලා වෙසක් පොදුවක් වගේ තව එක රටාවක් ජීවිතයෙන් අද දවසේ කරගන්නේ නැතුව තවත් එක වෙසක් පොදුවක් පිළිවෙල වගේ එකක් නෙවෙයි. ඇත්තටම ජීවිතයේ අර්ථයක් බලාගෙන කළ යුතු දෙයක්. ඒකව සිහිපත් කරගෙන හැමදෙනාම වලින්ම බණහන්න කියන එක නැවතත් මට මතක් කරන්න වෙනවා. මේකෙන් උතුම්ට මේ පිළිබඳව අවශ්‍යතාවය අඩුයි නම් නැතිනම් මගේ දේශනාව ඕම සිටියෙන් කෙටි කරලා මම අපෝවයි. ඉතින් බණදාන් ඕනේ නම් මම දොස් කියනවා නෙවෙයි. නමුත් අර්ථයක් තියෙන්න ඕනේ. ප්‍රේමතුනි ඇයි මේ තරම් වමනාවේ? ඇයි මේ තරම් නැවත නැවත මේ බණදහම් ටික හොඳට අහන්න කියලා පෙන්නන්නේ? එහෙම හොඳට බණ ඇහුවොත් ලැබෙන ආනිසංසය මොකක්ද? බණ නැසුවොත් වෙන ආදීනවය මොකක්ද? මෙන්න මේ කාරණාව විතර තේරුම් කරගමු නම් අපි. පින්වතුනි හොඳට සකසකම් යොමු කළා ධර්මය ඇහුවොත් තමයි දහම් කරුණු අපේ සිත්වල මතකෙ ඉන්නේ දහරණය වෙන්නේ. එහෙම ධර්මයේ ධාරණය වුණොත් තමයි අපේ ජීවිතයෙන් ධර්මයේ තුල හැසිරෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ධර්මයේ තුල හැසිරෙන කෙනාටයි සත්‍ය අවබෝධ කරගෙන මේ දුක්සහගත සසරින් ඈතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. සසරින් ඈතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ ධර්මය අවබෝධ වෙන කෙනාට. ධර්මය අවබෝධ වෙන ධර්මයේ තුල හැසිරෙන කෙනාට ධර්මයේ තුල හැසිරෙන්න පුළුවන්කම අපේ ධර්මයේ සිටේ ධාරණය වෙලා තියෙන කෙනාට යම් කිසි කෙනෙකුගේ සිටේ ධර්මය ගැන මතකයක් තියෙන්නේ ධර්මයේ ධාරණය වෙන්නේ බොහෝම ආදරයෙන් වමනාවෙන් සකසා ධර්මයේ ශ්‍රවණය කළොත්. හොඳයි. ඇයි ඒ තරම් වමනාවෙන් මේ විදිහට අහන්න ඕනේ? වෙන මොකුත් නිසා නෙමෙයි පින්වතුනි. සසර ඇති දුක්සහගත බව නිසා. සසර ඇති භයංකර ස්වභාවය නිසා. ඒබඳු දුක්සහගත භයංකර සසරෙන් ඈතර වෙන්න පුළුවන් එකම තොටුපොළ එකම උපාය මේ සත්‍ය අවබෝධය නිසා. එමුතුනි මේ සසර ස්වභාවය ගැන පොඩ්ඩක් කෙටියෙන් මතක් කළොත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ සසර අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ. මුල් කෙලවරක් පනවන්න පුළුවන් කමකුත් නැහැ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා බොහෝ කාලයක් නුඹලත් මාත් මේ සසර ඇවිද්ද සැරිසරුවා කියලා පෙන්නනවා. පින්වතුනි අපි හැම කෙනෙක්ම නිකම්ම සසරේ මේ අත දිව සැරිසරුවා නෙවෙයි. මේ දීර්ඝ සංසාරේ යන ගමනේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා කෙනා තමන්ට ඇඟලේ කිරිකල්ලා පෙවූ තමන්ගේ ආතතිය මව්මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා. ඒ වගේම දාදී මහන්සියෙන් හම්බ කළ පෝෂණය කළ පියාමල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඒ වගේම දුව පුතා
සහෝදර සහෝදරි ඥාති හිතයිසින් මරුණු වෙලාවේදී ඒ දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ කියනවාදලා. ඒ විතරක් නෙමෙයි මේ දීර්ඝ සංසාර ගමන එනකොට තිරිසන් ආත්මවල ඉපදුණු වෙලාවේදී මත්පැනට තමන්ව මරනකොට දෙල සිඳිනකොට ගලාගෙන ගිය රුධිරය එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ කියනවාදලා. තිමතුනි අපි හැම කෙනෙක්ම අනන්ත සංසාරේ මේ තරම් දුක් විඳලා කියනවා. නමුත් භවයේ වැහිලා නිසා අද අපිට ඒක පේන්නේ නැහැ. පින්වතුනි නොපෙනුනත් භවයේ තුල මෙබඳු දුකක් තියෙන නිසා භවයේ තුල ඉන්න සත්‍යය මෙබඳු දුකක් විඳින නිසා බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා මේ භව නිරෝධය ධර්ම දේශනා කරන්නේ. පින්වතුනි ඉති නොපෙනෙන අතීතය අපිට පෙනෙන්නේ නැත්තම් ඒක පැත්තකින් තබන්න. මොකද බුදුරජාණන් වහන්සේ මේ ටික දේශනා කළා මෙහෙමත් දේශනා කරනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ දන්නා වූ සුතවත් ආර්ය ශ්‍රාවකෙක් කැරෙන්න මේ ලෝකයා මගේ මේ වචනේ විශ්වාස කරන්නේ නැහැ කියලා. අඬපු කඳුළු මොහොතේ ජලයට වඩා වැඩි කියලා කිව්වහම හිතන්නේ මේක ටිකක් බය කරලා පෙන්නන්න හදනවා, බර කරලා පෙන්නන්න හදනවා. මේක අතිවර්ණනාවක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ පින්වත්නි කෙනෙක් ඔය යහපත් මාර්ගයට ගන්නතවත් බොරු කියන බුදු කරන උත්තමයන් වහන්සේ නමක් නෙවෙයි. අපි නොදන්නවා වුණාට අපි නොදැක්කා වුණාට අපි සසර මෙච්චර දුක් නිසාමයි තථාගතයන් වහන්සේ මේක දේශනා කරන්නේ. නමුත් නොපෙනෙනවා නම් ඒක පැත්තකින් තබන්න. ගත වෙන තමන්ගේ ජීවිතයේ පැත්තට යොමු වෙලා ජීවිතයේ පැත්තට ඇදලා බලන්න. හැම කෙනෙක්ම තම තමන් පුංචි කාලේ ඉඳලා මේ මොහොත දක්වාම මොනතරම් කායික මානසික දුක් පීඩාවන් විඳලා ඇද්ද කියලා. මොනතරම් දුක් දුන්නත් විඳලා ඇද්ද කියලා බලන්න. පින්වත්නි යම් කිසි කෙනෙක් ඉපදුණු දවසේ ඉඳලා අවුරුදු 100ක් ජීවත් වෙලා මැරෙනකම්ම උපන්න දවසේ ඉඳලා තමන්ගේ මල මුත්‍ර ගොඩේම වැටිලා නැගිටින්න බැරි මට්ටමට හිටියා. එයා ඉන්නේ සුගතියක මේ මොනොත් කියන මට්ටම. ඒකවල හිතන්න සුගතිය කියන එක මොනතරම් දුක්සහගතද කියන එක. මනුස්ස ලෝකෙට කියන්නේ සුගතිය කියලා. සුගතියේ ප්‍රතිලා කියලා කියන්නේ. ඉතින් ඒ වගේ සතරයි පින්වතුනි අපි හැමතැනම ඉන්නේ. ඒකම මොහොතේ දේශනාවේ මතක් කළ මම පුංචි කතාව ඔයාලට මතක් කරන්නම්. බොහෝ ඈතක නෙමෙයි අපේ ගත වෙන ජීවිතය තුළම අපේ ඉන්න හම්බ වෙච්ච. පහුගිය කාලේ යුද්ධයේ තිබුණු සමයේ එක්තරා හමුදා නිලධාරි මහත්තයෙක් මරුණා. මැරිලා ඒ තීහේ ඩිරෙක්ට් අරගෙන ආවා. ඒකට ඒකේ කිව්ව තිබුණේ දුර ප්‍රදේශවලින් ඥාතීන්ගේ පැමිණීම බලාපොරොත්තු මේ දේ දවස් දෙකක් තුනක් තියාගන්න වුණා. ඉතින් දවස් දෙකක් විතර යනකොට මේ දේ නරක වුණා. නමුත් ඒක අපහු සුද්ධ පවිත්‍ර කරන්නවත් දෙකේ තීල් කළා. ඉතින් පහවදාට ඒක බොමුදාන කරන්නකම් එදා රැය තියාගන්න උනා. රැය වෙනකොට පෙට්ටියේ
ඇතුලේ ඒ කුණු වෙලා ඕජස් කරන්න ගත්තා. ඉතින් යටින් බේසම් තියෙනවා. කිසිම කෙනෙකුට ළඟපාත ඉන්න බෑ. ඉතින් සෙන් කිනල්ලා සෝඳ විලෝම වර්ග කෙනල්ලා මුළුදී පුරාවටම ගන්නවා පෙච්චියක් දානවා. නමුත් දැන් මට ඒක නතර කරන්න බෑ. ඉච්ඡරට දුක ගන්නයක් මේ දෙහි වෙලා දැක්කේනවා. ඉතින් රාත්‍රී වෙලාවේදී දුර ඉන්න තමන්ගේ එකම සහෝදරයා ආවා. ආපුවම අර ඉස්සරහා ගියම දෙතින දේ දැකලා අඬාගෙන ගිහිල්ලා අර වැක්කිරන ඕජස් අත් දෙකට අරගෙන මුළු ඇඟේම ගා ගන්නවා බුදු මල්ලි කියලා. පින්වතුනි මොහොතකට හිතන්න ඒ තරම් පිළිකුල දැනෙන අරමුණේ පිළිකුල නොදැනෙන තරම් අප්‍රසන්න අරමුණේ අප්‍රසන්න ස්වභාවය නොවැටෙන තරම් ඉවත් යුතු වෙන ඕනේ අරමුණේ ඉවත් වෙන්න වෙන යුතු බව නොපෙනෙන තරම් ඒ මනස මොනතරම් ශෝකයෙන් පිටුව තියෙන්නේ නැද්ද කියන එක ඒ හිතේ මොනතරම් වේදනාවක් තියෙන්නේ නැද්ද කියන එක පින්වතුනි ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති. ඔයගොල්ලෝ සම්මතනාම දැන්නේ මොකද ඉඳගෙන ඉන්නේ. ඒ බඳු දුක කියලායි කියලා. ඔයගොල්ලෝ කතා කර විනෝදේවි අනිත් කෙනාට කතා කර ඕනෑවට පවත බනහන්නේ ඉඳයි. මම ඔයගොල්ලන්ට බයිනවා නෙවෙයි. මේ සසර ස්වභාවය දැකලා අනේ අම්මේ මේ සසර දුකින් ඈතර වෙන්න උත්සාහවත් වෙන්න අනේ අපච්චි සසර දුකයි මේ දුකෙන් ඈතර වෙන්න මේ උපාය ගන්න කියලා කාටවත් මම කියන්නේ. ඒ වගේ අනන්ත සංසාරේ අපි හැම කෙනෙක්ම මොනතරම්නම් දුක් විඳින්නද කියන කාරණාව දීපත් කරගන්න. ඒ දුක උරුප්පී තියාගෙනයි කිමුතුනි අපි මේ ඉන්නේ. අපි කවුරුවත් නිර්භය ස්ථානයක ඉන්නව නෙවෙයි. නිර්භය තැනක ඉන්නව නෙවෙයි. නිර්භය පරිසරයක ඉන්නව නෙවෙයි. මේ බුද්ධෝත්පාද කාලයේ මනුෂ්‍ය ජීවිතයේ සත්‍යරණේ කියන වටපිටාව අපිට හැමදාම හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන මේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න අපිට අසංකීයක් තරම් අවශ්‍යත් නැහැ. මේ වැඩ කටයුතු ටික ඉවර කළා ධර්මවලගේ වැඩ කළා ගෙවල් දොරවල් හදලා පස්සේ වරක් භවනාව කරගන්නවා කියලා ජීවිතයේ දෙන්න සහතිකයක්වත් නැහැ. ඒ නිසා බොහොම මෛත්‍රී සහගත වචනයමයි මේ මතක් කරන්නේ ඉතාමත් උවමනාවෙන් මේ ධර්ම අහලා මේක තේරුම් ගන්න කියන එක. සමහර විට පින්වතුන්ට හිතෙන්ද ඇති හිතනවා ඇති. හාමුදුරුවෝ නම් බණ කියයි. අපි නිදන්නේ අපේ ජීවන වල තියෙන ප්‍රශ්න. අපි නිදන්නේ දරුවන්ගේ තියෙන ප්‍රශ්න. අපි නිදන්නේ බඩගින්න ගැන. අපි නිදන්නේ ගෙවල් දොරවල් තියෙන ණයතුරුස් ගැන. අපි නිදන්නේ දරුවන්ගේ තියෙන ප්‍රශ්න ගැන කියලා හිතයි. පින්වතුනි ඒව බුදුහාමුදුරුවෝ දේශනා කළ දුක්ඛ සත්‍යයයි නැද්ද? ඒ දුක් ටික අතහැරලාද බුදුරජාණන් වහන්සේ දුක් නැති කිරීම මඟක් තැනෙන්නේ? පින්වතුනි ඔය ප්‍රශ්න ටිකටම උත්තර දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. පහුගිය කාලේ මෝද ගොඩ ගලපු වෙලාවේ එක ගෙදර දරුවෝ 6 දෙනෙක්ම මොදට ගිහිල්ලා ඒ අම්මා පිස්සුවෙක් වගේ අඬනවා මට එක දරුවෙක් දෙන්න කියලා. බලන්නේ මනසට මොනතරම් විහිසක් දුකක් ඇති වෙන්නේ නැද්ද කියලා. හොඳයි. ඒකත් වඩා වැඩිතර නැද්ද කියලා බලන්න. යම් පවුලක යම් කෙනෙකුගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා නම් දරුවෝ දෙන්නමත් මැරුණා. තමන්ගේ ස්වාමියාවත් මැරුණා. එදා අම්මා තාත්තා දෙන්නත් එදාම මැරුණා.
තමන්ගේ සහෝදරයෙක් දෙදමලරු ඊතර මොන තරම් දුකක් ඇද්ද? ඒ බඳු අම්මා කෙනෙක් තමයි පටාචාරාව. ඒ බඳු අම්මා කෙනෙක්ගේ දුකත් නිවුණා මේ ශාසනේ ඕගොල්ලන්ගේ ණයතුරු වලින් එන දුකට වඩා අර දුක අඩුද වැඩිද? ඕගොල්ලන්ගේ දරුවගේ ප්‍රශ්නේ තියෙන දුකට වඩා අර දුක අඩුද වැඩිද? අර දුක නිවුණා නම් නිවන්න පුළුවන් වුණා නම් නිවිලා තැනසුණා නම් ඒ අම්මා අපේ මේ පොඩි ප්‍රශ්නේ දෙහා ගන්න බැරි වෙයි කියලා හිතනවද? අපිට බුදුහාමුදුරුවෝ ගැන විශ්වාසයක් නැති වෙලා බුදුහාමුදුරුවෝ අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා කිව්වට අපි ශ්‍රාවකයෝ කියලා කිව්වට පින්වතුනි හුදු වචන මාත්‍රයක් වචන ටිකක් විතරයි. කවුද බුදුහාමුදුරුවෝ කියපු ධර්මය අහලා ජීවිතේ දුක නැති කරගන්න උත්සාහවත් වෙන්නේ? පින්වතුන් දන්නවද බෞද්ධ සහ අබෞද්ධ කියන ලෝකය බෙදෙන්නේ මෙතනින් කියලා? දුක නැති කරන්න කියලා මේ ලෝකයා මොනවාම හරි දෙයක් කරනවා මිසක දුක නැති කරන්න මොකක්ද කළ යුත්තේ කියලා කවුරුවත් සහේතුක හිතන්නේ නැහැ. සහේතුක බලලා දුක නැති කරන්න මොන හරි දෙයක් කරන්නේ නැහැ. පින්වතුනි මේ ලෝකයේ තුල දුක් නැතුව ඉන්න අපටත් තරම් තැනක්වත් තිබුණා නම් ලෝකයේ තුල දුක නැතුව ඉන්න අපටත් තරම් තැනක්වත් තිබුණා නම් ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ, පහළ වෙන්න ඕනේ නැහැ. නමුත් මේ ලෝකයේ තුල දුක නැතුව ඉන්න ඒකමතනක් නැති නිසාමයි ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. මේ දුක් නැති තැන පෙන්නලා ඒ දුක් නැති තැනට යන මාවත කියන්නේ. ඒ බඳු දර්ශනයක් දේශනා කළ බුදුහාමුදුරුවෝ අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා කියන්නේ. නමුත් අද දවසේදී අපි කරන්නේ මොකක්ද කියලා බලන්න. බෞද්ධ නොවන ලෝකයා කරපු ටිකම කරන්නේ දර්ශනයක් නැතුව නිවැරදි දැක්මක් නැතුව දුවන වාලි දුවන සමාජ රටාවට කුතිලෝහී දුවනවා. පින්වතුන් දන්නවද අපි ඔක්කොම කරන්නේ මොකක්ද කියලා? මේ මුළු ලෝකෙම කරන්නේ මොකක්ද කියලා දන්නවද? මේ ඔක්කොම කරන්නේ පින්වතුනි සැපසතුට දෙක හොයන එක. මේ මුළු ලෝකෙම කරන්නේ දුක අයින් කරගන්න නොයේ ක්‍රමෝපායන් හොයන එක. ඔගොල්ලෝ ඔක්කොමලා මේ කරන්නේ ඉන්නේ මොකද්ද? දුක නැතුව ඉන්න ක්‍රමයක් හොයන එක. සැපසතුට ගන්න ක්‍රම හොයමින් ඉන්න එක. උපමාවක් වූ ඉස්කෝලේ කුඩා දරුවෙක් දිහා බලන්න. එතන ඉඳලා කවුරුත් පිළිගන්නේ කිරිසත්‍යය ඉඳලා කරන්නේ ඒක. ඇයි ඉස්කෝලේ යන්නේ? හොඳට ඉගෙන ගන්න. ඇයි හොඳට ඉගෙන ගන්න? ඒතකොට හොඳ රස්සාවක් කරන්න පුළුවන්. ඇයි හොඳ රස්සාවක් කරන්නේ? ඒතකොට හොඳට මිල මුදලක් හම්බ කරන්න පුළුවන්. හොඳට මිල මුදලක් හම්බ කළොත් මොකද වෙන්නේ? හොඳට ගියක් දොරක් හදාගෙන දුකක් නැතුව ඉන්න පුළුවන්. දුක නැතුව ඉඳීම නෙමෙයි ඊළඟේ, සැප ලැබීම නෙමෙයි ඊළඟේ. ඉස්කෝලේ යන සපත්තු රේස් එක ගැට ගන්න එකේ ඉඳලා කමිසේ බොත්තම දාන එකේ ඉඳලා තියෙන්නේ දුක නැතුව ඉන්න ප්‍රතිපදාවක් පුරනවා කියන තැනක. බුදුරජාණන් වහන්සේ කලමයි දැක්කේ මේ ලෝකයේ අසරණයි, ලෝකයේ අහිංසකයි. ලෝකයේ දුක නැති කරන්න කියලා යමක් කරයි නම් කරන දේ නැවත දුකක් වෙලා නිවන අදහසින් ගින්නකට පිළිරු ගොඩක් දානවා වගේ. පිළිරු කට්ටේ දාපු ගමන් නම් ගින්න අඩු වෙනවා වගේ පේනවා. දෙවනුවට තිබුණටත් වඩා වැඩි වෙනවා.
දුක නැති කරන්න කියලා කරපු දේ උදව් කරගෙන ඊගාවට දුක ඇති වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දැක්කේ. පිපාසයට ලුණු වතුර බොනවා වගේ කියලා බුදුරජාණන් වහන්සේ දැක්කේ ලෝකයා. ඉතින් ඒ බඳු ලෝකයට දුක නැති කරගන්න මාවත පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඉතින් බණ අහනවා කියලා කියන්නේ ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ තව එක රටාවක් නම් නෙවෙයි යන්නේ. අපේ ජීවිතයේ සැබවින්ම දුක ආවේ කොහොමද, දුක නැති කරගන්නේ කොහොමද කියන පණිවිඩය ලැබෙන්නේ. ඒකයි අපි හොඳට ඇසිය යුත්තේ. ඊට පස්සේ අහගත්ත පණිවිඩයට අනුව හැසිරෙන කෙනාට ජීවිතයේ දුක ඉවත් කරගන්න පුළුවන්. අපි අද විතරක් නෙමෙයි අනන්ත සංසාරෙත් කලේ උපන්න දවසින් ඉඳන් මැරෙනකම්ම දුක ජීවිතයෙන් අයින් කරගන්න සැප සතුටක ජීවිතයට එකතු කරගන්න මේ විදියටම උත්සාහවත් වෙවි ඉඳලා නැරලා ගියා. ආයෙත් ඉපදෙනවා. ආයෙත් දුක අයින් කරගන්න සැප ලබා ගන්න උත්සාහවත් වෙවි ඉඳලා ආයෙත් නැරලා යනවා. කිසිම කෙනෙක් ලෝකෙ තුල දුක අයින් කරගෙන සැප ලබාගෙන මැරිච්ච කවුරුද ඉන්නවද? නැහැ. ලෝකෙ තුල එහෙම කෙනෙක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ දුක නැති කරන්න කියලා දුක ඇතිවෙච්ච හේතුව බලන්න මොකක් කර දෙයක් කරන්න බා කරන්නේ මොකද්ද කියලා බලන්න ඉස්සෙල්ලා කියලා. බෞද්ධ අපෞද්ධ ලෝකයා දෙතින්නේ මෙතන. බෞද්ධ නොවන අබෞද්ධ ලෝකයට දුක ගැන දැනුමක් තියෙනවා. දුක ඇතිවීම ගැන දැනුමක් තියෙනවා. දුක නැතිවීම ගැන දැනුමක් තියෙනවා. දුක නැති කරන මාර්ගය ගැන දැනුමක් තියෙනවා බෞද්ධ නොවන ලෝකයට. හැබැයි ඒ දැනුම නිවැරදි නෑ. ඒක වැරදි. අපි බලමු ඒ දර්ශනය පොඩ්ඩක් කතා කරලා එතකොට අපි ගාව තියෙන දර්ශනය බෞද්ධද නැද්ද කියලා හොයාගත්තා. මේ ලෝකේ බෞද්ධ නොවන ඕනම කෙනෙක් දන්නවා ලෙඩවීම දුකක්, මහලු වීම දුකක්, මරණය දුකක්, අපේන්නා එක්වීම දුකක්, ප්‍රියන්ගෙන් වෙනවීම දුකක්, හිතන දේ නොලැබීම දුකක්, කායික මානසික දැඩි වෙහෙසක් කියන මේක දුකක් කියලා දන්නවද නැද්ද? දන්නවා. දැනගත්තට මුළු ලෝකයම දුක ගැන දන්නේ මෝඩකමට. කොහොමද? ඒ දුක මම, ඒ දුක මගේ, ඒ දුක මගේ ආත්මය කියලා. ලෙඩ වෙන්නේ කවුද? මම. මහලු වෙන්නේ කවුද? මම. මැරෙන්නේ කවුද? මම. මේ දුක කාටද? මට. එහෙම නැත්නම් ලෙඩ වුණේ මගේ අම්මා, අප්පච්චි, සහෝදර, සහෝදරිය නැත්නම් ඥාති දෙසින් කෙනා මහලු වුණේ මරණයටපත් උනේ තව සත්‍ය පුද්ගලෙක් කියලා ගන්න. ඊට පස්සේ ලෝකයා දුක ඇති වෙන හේතුවක් ගන්නවා. දුක සමුදය කරගන්න කොහොමද දුක ඇති වෙන්නේ? ජීවිත දොරක් නැත්තම් දුක් විඳින්න වෙනවා, දුක එනවා. මිලවුදල් නැත්තම් දුක එනවා. යාන වාහන නැති වුණොත් දුක එනවා. දරුමුණුරෙක් නැත්තම් දුක එනවා. කුඹුරු ඉඩ කරන්නේ නැත්තම් දුක එනවා. කොහොම නෙමෙයි දන්නේ? මොකටමයි දන්නේ? ජීවිතවල ගෙවල් දොර යාන වාහන ඉඩකඩම් කුඹුරු වතු පිටි මේව නැත්තම් දුක එනවා කියලා දන්නවා. ලෝකයේ දුකේ නැතිකමක් දන්නවා. දුක නිරෝධයක් දන්නවා. ගෙවල් දොරක් තිබුණොත් දුක නැති වෙන්න පුළුවන්. යාන වාහන තිබුණොත් දුක නැති වෙන්න පුළුවන්. සල්ලි මිලමුදල් තිබුණොත් දුක නැති වෙන්න පුළුවන්. ධර්මවල මොනපුරෝ විදියට දුක නැති වෙන්න පුළුවන් කියලා දන්නවා. දැන් ලෝකයේ දුකකුත් දන්නවා. දුක ඇති වෙච්ච හැටිකුත් දන්නවා. දුක නැති වෙන හැටිකුත් දන්නවා. හැටින් දන්නවා. අපි සත්‍ය පුද්ගලික කියලා හිතුවොත් මෙතන තියෙන හේතුඵල ධර්ම. දික්කේට අනුව තමයි සංකප්ප වාචා කම්මන්තා ජීව. ඒ කියන්නේ දික්කේට අනුව තමයි හිතීම, කීම, කිරීම, ජීවත් වීම වෙන්නේ. දැන් ගෙවල් දොර යාන වාහන කුඹුරු ඉදකඩ නැති වුණොත් දුක එනවනම් ඕව තියෙනවනම් දුක නැතුව ඉන්න පුළුවන් කියලා දැක්කොත් කවුරුත් දුක් නැති කමට කැමති. දැන් එයාට ඉබේම ගුණුලා තියෙන කාම සංකප්පය.
ගෙවල් හදන්නේ කොහොමද? දරුවෝ හදන්නේ කොහොමද? මුදල් හොයන්නේ කොහොමද? ඉඩ ගන්න ගන්නේ කොහොමද? ඒ දික්කිටන් මොන සංකප්පේ? දුක නැතුව ඉන්න විදිහට මුදල් හොයන්න, ගෙවල් හදන්න, යාන වාහන ගන්න, ඉඩ ගන්න, කුඹුරු පිටි හොයන්න කොහොමද කියන එක තමයි සංකප්පය. වාචා කම්මන්තාජීව. එයාගේ වෑයමත්, එයාගේ ක්‍රියාවත්, එයාගේ ජීවත් වීමත් මොකේද? ගෙවල් දුවල් යාන වාහන ඉඩ ගන්න මිල මුදල් හොයන විදිහටමයි. යම් සිහියක් තියෙනම්, උත්සාහයක් තියෙනම්, එකඟකමක් තියෙනම් ඒ ටික උදාගන්නත් මොකටද? මේව හොයන්න. දැන් මුළු ලෝකෙම දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවක හැසිරෙනවා. මොකද දුක් නැති වෙන්න දරුවෝ හදනවා, ගෙවල් හදනවා, යාන වාහන ගන්නවා, ඉඩකඩම් ගන්නවා, මිල මුදල් ගන්නවා. අපි නොදන්නවා වුණාට මේ නිරෝධයේ දුකේ නිරෝධයට කවුරුත් කැමති, දුකේ නැතිකමට කවුරුත් කැමති, දුකේ නැතිකම බලාගෙන මුළු ලෝකෙම ප්‍රතිපදාවක හැසිරලා තියෙනවා. ඕගොල්ලෝ දන්නවද මිච්ඡා අංග 8 කියලා කිව්වේ අපේ ජීවිතයේ ලෝකයේ ජීවිතයේ මිසක තව ලෝකයේ ජීවිතයෙන් පරිබාහිර මිච්ඡා අංග 8ක් නෙවෙයි. අපි මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි කියලා තව ඉගෙන ගන්න. නමුත් ඉගෙන ගන්න නෙමෙයි මේ මගේ ජීවිතය කියලා දකින්න. මිච්ඡා දිට්ඨිය මුල් කාරණාව කරගත්ත මම අංග 8 කියන්නේ පුද්ගලයේ අංග 8ක් නෙවෙයි පුද්ගලයේ කියන තැන අංග 8. ඇයි ඕගොල්ලෝ බලන්න මේ ලෝකයේ ඇයි ගෙවල් දොරවල් යනවා ඉඩ තරම් හදන පැත්තටම හිතන්නේ? ඇයි මේ පැත්තේ සාධාරණ වචන කතා කරන්න හදන්නේ? ඇයි ඒ සඳහාම කායික කර්මයේ උදව් කරගන්නේ? ඇයි ඒ සඳහාම ජීවත් වෙන්නේ? ඇයි ඒ සඳහාම සිහියම කරන්නේ? ඇයි ඒ සඳහාම උත්සාහය ජීවිතේ? ඇයි ඒ සඳහාම හිත යොමු කරවන්නේ? දික්කිය කරද්ද මොකද්ද? මේ දුක එන්නේ මේව නැති වුණොත් මේව තියෙනවා දුක නැතුව ඉන්න පුළුවන්. ඔකයි දික්කිය. ඔන්න ඔය දර්ශනයටයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදායයි. තව පැත්තකින් කිව්වොත් දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදායයි අඥානං කියලා වෙන එකක් දකින්න මේ මගේ ජීවිතයටයි කිව්වේ කියලා දකින්න. අද ජීවත් වෙන මගේ ජීවිතේට නමක් මේ මිච්ඡා ප්‍රතිපදාව මේ මිච්ඡා දිට්ඨිය. දුක දන්නේ දුක ඇති වෙන හැටි දන්නේ දුක නැති බව දන්නේ නැති කරන මඟ දන්නේ කියන ක්‍රම මම දන්නේ නැහැ. මම මේ මාතුල උපදිනව නෙමෙයි මම කියන සිද්ධියම මේ ධර්මතාවය. ඔයයන් දෙකේ බෞද්ධ දර්ශනය නෙමෙයි අබෞද්ධ දර්ශනය. දැන් මට කියන්නේ ওই දර්ශනීය ජීවිතෙන් අයින් කළාම දුක්ඛ නිරෝධයේ ජීවිතෙන් දුක නැති කරන ඕගොල්ලෝ දන්න දර්ශනය කියන්න මට බුදුහාමුදුරුවෝ මගේ ශාස්ත්‍රුන් වහන්සේ නම් ඒ ශාස්ත්‍රුන් වහන්සේ මේ දුක ඇති මේ දුක නැති කරන මඟ කියලා පෙන්වනවා නම් දුක නැති වෙන විදිහට ජීවත් වෙන්න බෞද්ධයෙක් විදිහට මට හම්බ වෙච්ච ජීවන ප්‍රතිපදාව මොකක්ද කියලා මට කියන්න. එතකොට නමුත් දෙවතුනි තුනුරුවන් වන්දනා කළා කියන පමණකින් දික්තිය නැති වෙන්නේ මේ එක තැනකින්වත් මහා බොර පාටට ගලාගෙන යන වතුර කන්දකට අනේ මේ වතුර අපිරිසිදු කරන්න ඕනේ කියලා පිරිසිදු වතුර කෝප්පයක් අරගෙන හැලුවොත් මොකද වෙන්නේ? ඒකත් බොර වෙනවා. කෙනෙකුගේ ජීවිතයේ මූලික පදනම මේ වගේ වැරදි තැනක දික්තිය නම් මං යහපත් වෙන්න ඕන කියලා මොහොතකට කුසල සිතක් ඉපදුවා කියලා ජීවිතයේ කුසලයක පිටලා හිටින්නේ නැහැ. බුදුන් වන්දනා කළාට ඒක වැරදි කියන එක නෙමෙයි. නමුත් එයාගේ ජීවන අර රටාවට දික්තියම ගහගෙන යනවා. නමුත් එක කාරණාවක් මතක තබා ගන්න. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මෙන්න මේ වගේ කටයුතු කරන ලෝකයක නිවැරදි ප්‍රතිපදාවක් පෙන්වලා දෙන්න කියලා දෙන්නයි. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා පෙන්වුවා දුක
ජාතික දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, අපේ සංපයෝග දුක්ඛ, පියේ විපයෝග දුක්ඛ, යම්කිච්ඡ නලති සංප දුක්ඛ, සංකිටන පංච උපාදානස්කන්ධ දුක්ඛ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක පිළිසින දකින දුක ගැන නුවණ එනෝනම් කෙනෙකුට මේ ඉපදීම, ලෙඩවීම, මහලුව, මරණය මේවා මම නෙමෙයි, මගේ නෙමෙයි, තව කෙනෙකුගේ නෙමෙයි, මගේ අම්මගේ, මගේ තාත්තගේ, මගේ පුතාගේ, දුවගේ නෙමෙයි. පංච උපාදානස්කන්ධයකයි දුක කියලා දකින්න කියලා ධර්මතාවය. අන්න ඒවයි අපි ඉගෙන ගන්න ඕනේ. ඒක දුකට හේතුව මොකක්ද දෙන්නේ? මේ තණ්හාව දුකට හේතුවයි කියලා පෙන්නනවා. දුක නිරෝධී වෙන්නේ කොහොමද? තණ්හාව නැති වෙනකොට දුක නැති වෙනවා කියලා පෙන්නනවා. දුක නිරෝධ ගාමනේ ප්‍රතිපදාව කියන්නේ මොකක්ද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා පෙන්නනවා. ওই වචන ටිකනේ. ඕවා අපි දන්නවනේ. අපේ ජීවිතයෙන් දුක නැති වෙන දර්ශනයක් තියෙනවානේ. ජීවත් වෙන දර්ශනයක් තියෙනවානේ. අන්න ඒ දර්ශනයට අනුව ජීවත් වෙන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ ක්‍රමයක් වෙන්නයි. හොඳයි. අපි මෙහිම ගත්තොත් පින්වතුන් පිළිගන්නවා නේද? අපි ජීවත් වෙනවා කියලා කියන්නේ සැප හොයමින් දුක අයින් කරන්න උත්සාහවත් වෙමින් ඉන්න එක කියන එක පිළිගන්නවද? පිළිගන්නවා. හරි. එතකොට දුක අයින් කරන්න විශේෂයෙන් අපි දන්නවද අපේ ජීවිතේ දුක ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා ප්‍රධානව? වචන ටිකනේ ප්‍රායෝගික ජීවිතේ දන්නේ. මම වචන ටික. නමුත් මම කියලා දෙන්න. මේ වහලේ හිල් වෙලා තෙමෙනවා නම් දැන් වැස්සට තෙමෙනවා. තෙමෙන එක ප්‍රශ්නයක්. දැන් මේ ප්‍රශ්නේ විසඳන්න නම් මොකද කරන්න ඕනේ? හදන්න කියලා මම වහලේ කොතෙන්ද හරි උල්කෙටියක් තියලා හරියනවද? නෑ. එහෙනම් ඉස්සෙල්ලා බලන්න වෙනවා මට තෙමෙනවා නම් තෙමෙන්නේ එක ඇති වෙලා තියෙන නැත්නම් වහලේ ඉස්සෙල්ලා තියෙන කොටද කියලා බලන්න වෙනව නේද? හේතු හොයන්න වෙනව නේද? හේතු හොයලා ඒ කැඩිච්ච තැන දිවිච්ච තැන පිළිසකල කළාම මොකද වෙන්න පුළුවන් නේද? පුළුවන්. ඒ වගේ දුක ජීවිතේට එනවනම් දුක නැති කරන්න කියලා මොකක් හරි කරන්න එපා. ඉස්සෙල්ලා දුක ඇති වෙච්ච හේතුව බලන්න. ඒ හේතුව හොයලා හේතුව නැති කරනම දුක නැති වෙනවා. මුරාගෙන එන බල්ලෙකුට ගලකින් ගැව්වහම බල්ලගේ ස්වභාවය තමයි ගල හපන්නේ. ඕනනම් ගල බලන්න. ඊට පස්සේ සිංහයෙකුගේ සතෙකුට ගලකින් ගැව්වහම තෙන්නනවා සිංහයාගේ ස්වභාවය තමයි ගල ආවේ කොහෙන්ද කියලා බලන්න. නුවණක් නැති ලෝකයේ දුක උපදිනකොට දුකට පනිනවා පළදැකියා වගේ. දුක බදා ගන්නවා, කෑ ගහනවා, විලාප දෙනවා, දුක ඇත්තක් කරගන්නවා, ප්‍රශ්නේ ඇත්තක් කරගන්නවා. ප්‍රශ්නේ ඇතුලේ උත්තර හොයනවා. නමුත් නුවණක් තියෙන ලෝකයට දුක උපදින දුක ඇතිවෙන්නේ කොහොමද කියලා හොයනවා. පින්වතුන් දන්නවද අපේ දුක ඇති වෙන ක්‍රම දෙකක් තියෙනවා ප්‍රධානව. අපේ ජීවිතයේ දුක උපදින ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද ක්‍රම දෙක? ප්‍රත්‍ය නැතිකම නිසා දුක ඇති වෙන්න පුළුවන්, කෙලෙස් නිසා දුක ඇති වෙන්න පුළුවන් කියලා ක්‍රම දෙකක් තියෙනවා. ඔයාලට ප්‍රශ්නයක් ඇති බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ටික විතරයි කියලා. අන්තික පෙන්වෙන්නේ නැහැ කියලා මම ඒකට උත්තර දෙන්න. මම ඒක ඉස්සෙල්ලා උපමාවක් කියලා. දැන් ගෙදර ඉන්නවා තනියම ඉන්නේ. තාරුවෙකුත් නැහැ, මොනකොරොත් නැහැ, ඔක්කොම කොහෙද ගමන කියලා ගෙදර තනියම ඉන්න වෙලාවක් කියනකො
හරි පාළුයි කාන්ති තනිකම. දැන් මේක හිතට වෙහසක් නෙමෙයිද? වෙහසක් ඈ. කිසිම කෙනෙක් නෑ තනියම ඉන්න පාළුයි කාන්ති තනිකම ඉන්න ඒක දුක. එතකොට හැදෙනවා මහ විශාල බඩගින්නක. දැන් ඒක දුක. දැන් ලෙඩේ දුක් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එකක් මොකද්ද? තනිකම පාළුව කාන්ති තනිකම එක තනිත් එක බඩගින්න. දැන් අපි මොකද කරන්නේ? දුක නැති කරන්න කියලා ටීවී එකක් ගෙනල්ලා ටීවී එක දාලා හොඳ චිත්‍රපටයක් බලනවා, හොඳ ටෙලිනාට්‍යයක් බලනවා. දැන් බලන්න ප්‍රශ්නේ ඉතින් කියලා. මොකද්ද ඉතින් දෙන්නේ? දැන් ටීවී බලලා බඩගින්න නැති වෙනවද? නෑ. දැන් පාළුව කාන්තිය තනිකම කියන එකට මොන යම් උත්තරයක් දුන්නා කියන්නකො. ඒක පොඩ්ඩක් අමතක කරලා දැන් ටීවී එක බලනවානේ. මේ උපමාවක් ඈ. හරිද? නමුත් බඩගින්න නැති වෙනවද? කාටද පුළුවන් ටීවී බලලා බඩගින්න නැති කරන්න? හොඳයි. එහෙනම් ටීවී එකක් ගෙදර නැහැ. අපි හැබැයි හාල් කියනවා. බත්තු යගෙන කනවා. දැන් බත්තු යගෙන කෑවා කියලා පාළුව කාන්තිය තනිකම යනවද? මොකද දෙපැත්තකින් ආපු හේතු දෙකකින් ආපු ඵල දෙකක් මේ දුක් දෙක. තේරුණා? එතකොට බත්තු යාගෙන කෑවොත් පාළුව කාන්තිය තනිකම යන්නේ. ටීවී බලුවොත් බඩගින්න යන්නේ. අන්තිමට මේ දුක් දෙක නැති කරන්න අපිට ක්‍රමෝපායන් දෙකක් කරන්න වෙනවා. මොකක්ද? ටීවී බලවත් ගන්න වෙනවා, බස් කකා ටීවී බලන්න වෙනවා නේද? ඒක නේද හරි උත්තර. මේ ගොඩක් නේ මම කියන්නත් උපමාව. ඒ වගේ අම්මලා දන්නවද අපේ ජීවිතේ දුක එන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රත්‍ය නැතිකම නිසා. භික්ෂුන් වහන්සේලාට නම් චීවර පින්ඩපාත සේනාසන ගිලම්පත. ඕගොල්ලන්ට අඩු වෙන්නේ නැහැ. ඕගොල්ලෝ සාරිය අඳිනවා, හැට්ට අඳිනවා, කම්මිස කලිසම් කියලා කිව්වට උතුම්නතර චීවර කියන තැනම තමයි. අපි ෆ්‍රයිඩ් රයිස් කනවා, කොක්තු කනවා, කීකිය ඕගොල්ලෝ පාටි දානවා කියලා කිව්වට පින්ඩපාතෙම තමයි හම් වෙන ටිකම තමයි. අහවල් මාලිගාවේ ඉන්නේ, අහවල් ගෙදර ඉන්නේ, අහවල් හෝටලේ ඉන්නේ කිව්වට ස්වාමීන් කුටියම තමයි, සේනාසනම තමයි. බෙහෙත් කිව්වම අහවල් තැනට යනවා, ස්කෑන් කරනවා, මේවා කියලා කිව්වට ස්වාමීන් ගන්න බෙහෙත් ඒත්ම තමයි මුළු ජීවිතේම ආවර්ණය වුණාම ස්වාමීන් වහන්සේලාට තියෙන චීවර පිටපාත සේනාසන ගිලම්පත කියන හතර තමයි ඕගොල්ලන්ට තියෙන්නේ. ඔය ආහාර පාන තවපැත්තකට ප්‍රත්‍යපහසුකම කියන වචනකින් මම හඳුන්වන්නම් කොටෝ තේරෙනවනේ. ප්‍රත්‍යපහසුකම කියලා කිව්වේ චීවර පිටපාත සේනාසන ගිලම්පත නැත්තම් ඕගොල්ලන්ට ගෙවල් ආහාර පාන ඒකයි ගෙවල් කියනවා. එතකොට ඇඳුම් බලඳුම් ආහාර පාන එකෙන් කෑමයි. ඊට පස්සේ බෙහෙත්. හරිද කියන ওই කාරණා ටික. ඔය කාරණා ටික තමයි තියෙන්නේ. ගෙවල් දුරවල් ඇඳුම් බලඳුම් ආහාර පාන මෙන්න මේ ටික නැතිකම නිසා කෙනෙකුගේ ජීවිතේ දුක එන්න පුළුවන්ද බැයිද? පුළුවන්. කෙනෙකුගේ ජීවිතයට ඔය ටික නිසා එන දුක තියෙනවා නම් ඒ දුක නැති කරලා දෙන්න තමයි දෙමව්පියෝ ඉන්නේ, ගුරුවරු ඉන්නේ. අම්මා තාත්තා අතපය කඩන්න නැතුව හදලා අතපය කඩන්න නැතුව හොඳට හදලා හොඳ නරක දෙක මුලින්ම කියලා දෙයිලා හොඳ ශිල්පායතනයකට යොමු කරලා යොමු කරන ටික කරනවා. ඒ නිසා තමයි පුබ්බාචාරිය කියලා කියන්නේ අම්මට තාත්තට. ඊට පස්සේ ඉස්කෝලේකට ගියාම මේ විද්‍යායතනයෙන් ගුරුවරු ඉන්නවා, ගුරු මෑණිවරු ඉන්නවා, ගුරු පිරිවරු ඉන්නවා. එයාට යම් ශිල්ප ශාස්ත්‍රයක් දෙනවා. මේ දෙගොල්ලම එකතු වෙලා ජීවර පින්දපාත දෙන ප්‍රත්‍යපහසුකම නිසා ජීවිතයේ දුක එන්න තියෙන පැතිකඩ තමයි වහන්නේ. ඒ හින්දා ඒගොල්ලෝ සත්පුරුෂයෝ කියලා කියන්නේ කල්යාණ මිත්‍රයෝ කියන්නේ. උත්තමයෝ කියන්නේ. ඕගොල්ලන්ගේ ජීවිතේ දුක එන්න දෙන්නේ නැතුව සම්පූර්ණ දුක ප්‍රත්‍යපහසුකම නැතිකම නිසා, ආහාර නැතිකම නිසා දුක එන්න තියෙන පැත්ත වහලා
දීමේ අයිතිය තියෙන කාටද? අම්මට තාත්තට ගුරුවරුන්ට ලෝකෙ තුල. ඒකේ යුතුයකම. ඒක ඒගොල්ලෝ කරනවා. ඒගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් ওই ටික විතරයි. යාදුරක් නැති වුණොත් දුක එනවා. යාන වාහන නැති වුණොත් දුක එනවා. ඉඩකඩ නැති වුණොත් දුක එනවා. මිල මුදල් නැති වුණොත් දුක එනවා කියලා කියලා දුන්න ටික වැඩි නෑ. වැරදි නෑ. හරි. ඒගොල්ලන්ගේ ශේත්‍රයේ ඒ ටික හරි. ඒ කියන්නේ පාළුව කාන්තිය තනිකම යන්න නම් ටීවී එකක් බැලිය යුතුයි කියලා දුන්නා. ආපේ ඔක අන්තයට නම් පුතේ බඩගින්න නැති කරගන්න නම් බත්තු යාගෙන කන්න ඕනේ කියලා බත් හදාගෙන බත්තු යාගන්න ක්‍රමේ බඩගින්න නැති කරගන්න ක්‍රමේ කියලා දෙනවා කවුද? අම්මා තාත්තා ගුරුවරු එකතු වෙලා. ඊට පස්සේ දැන් ජීවිතේ තව දුක එන පැතිකඩක් තියෙනවා. මොකද කෙලෙස් ටික නිසා දුක එනවා. දුක එන හේතු දෙකක් නේද? පාළුකම් විතක්කම නිසා එන දුක නැති වෙනවද? ඒ කියන්නේ දැන් බත්තු යාගෙන කෑවා කියලා පාළුකම් විතක්කම නැති වෙනවද? නෑ. ඒ වගේ අම්මා තාත්තා එකතු වෙලා ගුරුවරු එකතු වෙලා ප්‍රත්‍ය හොයාගෙන දුක නැති කරගන්න පැත්ත කියලා දුන්නා හරි. ඒගොල්ලන්ට අයිති ටික ඒගොල්ලන්ගේ ශේත්‍රය ඒගොල්ලෝ කියලා දුන්නා. ඔන්න දැන් ඒ ටිකෙන් එයා දුක නැතුව හිටියේ. දැන් බත්තු යාගෙන කෑවා කියලා පාළුකම් විතක්කම නැති වෙන්නේ නෑ. ඒ වගේ කවුද ළමයි මේ තේ දෙන්නේ කවුද? තේ දෙන්නක පොඩ්ඩක් කියන්නේ. හැමදාම සංසාර දෙකලේ කනබොන එකනේ. මේ බාහිර කියන එකේ අවධානය යොමු කරන්න එපා. I mean පස්සේ එතකොට දැන් බත්තු යාගෙන කෑවට පාළුකාන්තිය තනකම නැති උනේ නෑනේ. ඒ දුක නැති උනේ නෑ වගේ. ඉගෙනගෙන රස්සාවක් කළා, ගෙයක් දොරක් හදාගෙන, යාන වාහනයක් කරගෙන, කුඹුරුවක් පිටිමක් කරගෙන, ප්‍රත්‍ය හොයාගෙන ඉන්න ක්‍රමෝපාය හදලා දුන්නා. ඒ නිසා යන දුක වහලා දුන්නා. හරි දුක නැති වෙන්න පුළුවන්. නමුත් දන්නවද ජීවිතයේ තව දුක ගලාගෙන යන කොටක් තියෙන්නේ. ඒ ටික නිසා දුක එනවා. පින්වත් අම්මේ පින්වත් තාත්තේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නේ තායි කෙලෙස් නිසා එන දුක් ටික නැති කරලා දෙන්නයි. දෙමෝපියෝ ගුරුවරු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියන මේ කට්ටියම එකතු වුණාම තමයි කෙනෙකුගේ ජීවිතය ඉතාමත් අර්ථාන්විත වෙන්නේ. ඒකයි මේ ඔක්කොම සත්පුරුෂයෝ වෙන්නේ. ඒකයි මේ ඔක්කොම මහෝත්තමයෝ වෙන්නේ. ඒකයි බොහොම ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දුකට හේතුව තණ්හාව නිසා ඇති වෙන මේ දුක තණ්හාව නැතුව මේ දුක නැති වෙන ඒක මගයි කියලා ඒ ටික විතරක් දෙන්නේ. ඒ කුඹුරු කරන හැටි කියලා දෙන්න බුදුහාමුදුරු දන්නේ නැද්ද? දන්නේ නැති ඉඳද? නැත්තම් වේදකමක් කරන හැටි කියලා දෙන්න දන්නේ නැති ඉඳ ඒක අවශ්‍ය නැහැ. ඒ ටික ලැබෙන්න ඕනේ දෙමෝපියන්ගෙන් ගුරුවරුන්ගෙන්. දෙමෝපියන්ගෙන් ගුරුවරුන්ගෙන් ලැබෙන්න ඕනේ ටිකම බුදුහාමුදුරු කියලා දුන්නොත් ඕගොල්ලන්ගේ අනිත් පැත්තේ දුක එන එක නතර කරලා දෙන්න පාර කියලා දෙන්නේ කවුද? ඕගොල්ලන්ට කවුද ඒකත් පාර දෙන්නේ? ඒ හින්දා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ යුතුයකම වුණා හැම වෙලාවෙම ඒ උත්තරය පුදල වන්දනාමාන කරලා ගෞරව කරලා අපි බුද්ධ සංස්කාර කරලා සලකන්නේ ඇයි? අපේ ජීවිතයේ තව පැතිකඩක දුක නිවනමාවට පෙන්නනවා. ඇයි දෙමෝපියන්ට පූජා කරලා සත්කාර කරලා ගෞරව කරලා වන්දනා කරලා සලකන්නේ? ජීවිතයේ එක පැත්තක තව පැතිකඩක දුක නිවන දෙන නිසා. ඒ බුදුරජාණන් වහන්සේ නැත්නම් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ යුතුයකම වුණා මොකද්ද? කෙලෙස් නිසා දුක එන සත්‍යවර්ණය කළ දෙන්න. ඒ කියන්නේ ටීවී එක බැලුවාම පාළුවකාන්තේ තනකම නැති වෙනවනේ නේද? ඒ වගේ. එතකොට කෙලෙස් ටික නිසා එන දුකකුත් අපිට තියෙනවා.
ඒකයි මම කිව්වේ දුක නැති කරන්න මොන හරි දෙයක් කරන්න එපා ඉතල හොයන්න. මුළු ලෝකෙම ටීවී බලලා බඩගින්න නැති කරන්න හදනවා වගේ ලෝකයක් මේ තියෙන්නේ. දුක නැති කරන්න හදන ලෝකයේ මේ දුක අපේ ජීවිතේ දුක ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා දන්නේ නැතිකම මේ තියෙන්නේ. මම කියන ටික තේරෙනවද? එතකොට කෙලෙස් නිසා අපිට එන දුක නැති කරන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. බඩගින්නයි පාළුවකාංශයයි කියන දුක් දෙකම නැතුව ඉන්න නම් අපිට මොකද කරන්න වෙනවා කියලා කිව්වේ? බත් කකා ටීවී බලවල බත් කන්න උනා නම් දැන් අපිට වෙනවා මොකද්ද? ජීවත් වෙන්න රස්සාවක් කර කෙලෙස් නැති කරන්න උත්සාහවත් වෙන්න රස්සාවක් කරන්න වෙනවා නේද? රස්සාවක් කරලා කෙලෙස් නිසා එන දුක් නැති කරන්න පුළුවන්ද? බැහැ. කෙලෙස් නිසා එන දුක් නැති කරන්න උත්සාහවත් වුණා කියලා රස්සාවක් නොකර ඉඳීමෙන් එන දුක වළක්වන්න පුළුවන්ද? බැහැ. බණ භාවනා කෙරුවා කියලා ගියක් දොරක් හම්බ වෙන්නේ නැහැ, ඉඩකඩමක් හම්බ වෙන්නේ නැහැ, නිල මුදල් හම්බ වෙන්නේ නැහැ. ගියක් දොරක් හැදුවා, ඉඩකඩමක් හැදුවා කියලා කෙලෙස් නිසා එන දුක් ටික නැති වෙන්නේ නැහැ. මේ දෙපැත්තම හැබැයි මෙහෙම බෙදුවොත් දුක කියන එක කොටස් හතරකට බෙදුවොත් අපි දුක කියන එක කොටස් හතරකට බෙදුවොත් ආහාර නැතිකම නිසා දුකට එන්නේ හතරෙන් එක කොටසයි. කෙලෙස් නිසා එන කොටස හතරෙන් තුනයි වැඩි. අපි මෙහෙම කිව්වොත් හැබැයි මට බයින්න එපා. මේ ආමුදුරු මහා අසුබ කතාවල් කියන්නේ නරක කතාවල් කියන්නේ කියලා නම් ලෝකෙ වෙන්න පුළුවන් දේවල්. ඕගොල්ලන්ගේ ප්‍රිය මනාප එකම දරුවා ඕගොල්ලන්ගේ ඇස්තින් පිටර වාහනයක තැන්පිලා දරුවෝ ඒ දුකද වැඩි බඩගින්නේ දුකද වැඩි? එහෙනම් ඉස්සෙල්ලාම නැති කරන මුල් තැන දෙන්න ඕනේ විහෙතෙන්න ඕනේ කොයි දුකද? දාරු දුක කේලේ දුක ඇවිල්ලා තියෙන්නේ අම්මා කෙලෙස් නිසායි. එහෙනම් අපි මුල් තැන දෙන්න ඕනේ කොහොමද? කෙලෙස් ටික නැති කර ගැනීම නිසා එන දුකට. අනිත් දුකට මුල් තැන දෙන්න එපා කියනවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කවදාවත් කී දේශනා කළේ නැහැ ජීවල් හදන්න එපා, දරුවෝ හදන්න එපා, යාන වාහන ගන්න එපා, ඉඩකඩම් ගන්න එපා, මිල මුදල් ගන්න එපා කියන එක කිව්වේ නැහැ. ඒක කරන්න කියලා කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තමන්ගේ ශ්‍රේෂ්ඨයේ ඉඳලා ශ්‍රවණ බ්‍රාහ්මණයන්ට අයිතිකම තිබුණේ මොකද්ද? ලෝකයේ තුල දුක වෙන එක පැතිකඩක් පෙන්වන්න. කෙලෙස් නිසා දුක වෙනවා නම් ඒ දුකට හේතු කෙලෙස් ටිකත් ඒ කෙලෙස් ටික නැතිනම් ඒ දුක නැති වෙන හැටි ඒකටම අකා. දෙමව්පියන් දුකවලට අයිති ශ්‍රේෂ්ඨය මොකද්ද? ආහාර පාන නැතිකම. ඒ නැතිකමට තියෙන හේතුව අයින් කළා ඒ මාවත එලි කරලා දෙන්න නේද? එතකොට බුදුරජාණන් වහන්සේ තණ්හාව නිසා දුක වෙනවා, තණ්හාව නැතිව දුක නැති වෙනවා කියලා දේශනා කරන තමන් වහන්සේට අයිති තේස්ත්‍රිංගල. ඒකෙන් දේශනා කළේ නෑ බුදුරජාණන් වහන්සේ මහණෙනි ආහාර නැතිකම නිසා දුක එන්නේ නෑ. ඒ හින්දා කෑම ඕනේ නෑ කියලා පෙන්නලා තියෙන්නේ. එහෙම පෙන්නලා නෑ, එහෙම ඕනේ නෑ. මොකද ඒක ලෝකෙ නැති තේස්ත්‍රි නිසා. ඒක ඒගොල්ලෝ පෙන්නලා දෙන නිසා. එහෙනම් මම මේ මතක් කළේ ඇත්තටම මේ බෞද්ධයෝ නම් කලම මේ ටික දැනගෙන ඉන්න ඕන. මට අපිට අද දෙන්නත් වෙලා ආසනාවට. බෞද්ධයන් නම් ඕගොල්ලන්ගේ ජීවිතයේ ඔය දැන් ඕගොල්ලෝ තාම බෞද්ධය කරන විදිහට නෙමෙයි. අබෞද්ධ ලෝකයා කියන්නේ දෙමව්පියෝ ගුරුවරු දුක නැති කරන්න කරන දර්ශනය විතරයි තියෙන්නේ. ශ්‍රමණ බ්‍රාහ්මණය වෙන්න පැතිකඩ නැහැ. ඒගොල්ලන්ට එහෙම ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නැහැ. ඒ නිසා ඉන්න දුක මිදෙන්න දුක වෙන්නද කෙනෙක් නැහැ. ඒ දුක ඇතිවෙච්ච හේතුව වෙන්නද කෙනෙක් නැහැ. ඒ දුකේ නිරෝධය වෙන්නද ශාස්ත්‍රවලේ ඒගොල්ලන්ට නැහැ. ඒත් යන මාවත වෙන්න ශාස්ත්‍රවලේ නැහැ. බෞද්ධ දෙවිස් වෙනස එකද? බෞද්ධයා හැම වෙලාවෙම බෞද්ධයි ශ්‍රේෂ්ඨයි වාසනාවන්තයි කියන්නේ ඇයි? දෙමෝපිය ගුරුවරුන්ගෙන් ප්‍රත්‍යවහසකම නැතිකම නිසා එන දුක නැති කරලා ඒ දුකෙන් මිදෙන්න මගක් හම්බ වෙලා තියෙන්නේ. කෙලෙස් නිසා අපිට දුක එනවා නේද කියලා හිතෙපෙටි කරගෙන ඒක නැති කරන බවද හම්බ වෙලා තියෙන්නේ.
ඉතින් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් හම්බෙන උත්තරේ ඕගොල්ලන්ට හම්බෙලා නැත්තම් අපි තාම ඉන්නේ කොතනද? බෞද්ධ නොවන තැනක. එතකොට දැන් අපේ ජීවිතේ මේ ධර්මයේ තුලින් පෙන්වන්නට හදන්නේ හොඳට බණ අහන්න කියලා කියන්නේ. මෙන්න මේ කෙලෙස් නිසා එන දුක සහ ඒ දුක ඇතිවෙච්ච කෙලෙස් ටික සහ ඒ කෙලෙස් ටික නැති වුණාම දුක නැති වෙන්නේ නැතියා ඒ නිසා එන මාවත ඕගොල්ලන්ට කියලා දෙනවා. ඒ ටික උගන්වනවා. මම මුලින් මතක් කළේ පින්වතුනි ආහාර පාන නැතිකම නිසා එන දුක දුකක් නෙවෙයි. නමුත් අනෝරාගෝ සංසාරේ මේත දිව්‍ය සැරිසරි අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාව යුක්ත වීම කෙලෙස් ටිකකින් අද ආහාරය පාන තියාගෙන බඩ පුරවගත්තත් කෙලෙස් නිසා එන දුක නැති කර නොගත්තොත් ඒ කෙලෙස් නිසා ඇතිවන දුක ඒ කෙලෙසින් නැවත ආහාර උපදින ජීවිතයක් ලබා දීමත් කියලා කාරණා දෙකම කරනවා. ඒ නිසා මම දැන් පොඩ්ඩක් පින්වතුන්ට පෙන්වන්න උත්සාහවත් වෙනවා කෙලෙස් නිසා ඇති වෙන දුක නැති කරන්න නම් අපි ගාව තියෙන්න ඕනේ අවබෝධය. නැත්තම් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දකින්න කියලා පෙන්නපු ඒ ධර්මතාවය අපේ ජීවිතෙන් අපි දැක්ක යුතුයි. මේවා වචන ටිකකින් තේරෙන දේවල් නෙමෙයි ජීවිතය තුළ පිහිටා ඉඳන් ජීවිතය ජීවත් කරවන්න ඕන දේවල්. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන දුක්ඛී ඥානං කියන එක අපි කිව්වේ දැන් මේ පෙන්වන්නේ මේ දර්ශනේ ආහාර පාන ගැන තියෙන පැත්ත නෙමෙයි. ඒක එපා කියවත් නෑ. ඒක ලෝකෙටයි දෙයක්. මොන විදිහට රස්සාවල ආහාර හොයාගන්නේ ඒක හොයාගන්නවද නැද්ද කියන එක ඕගොල්ලන්ගේ තීරණය. ඒ ගැන කතා කරන්න ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට අයිතියක් නැහැ. දැන් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ රාජකාරිය තමයි මොකද? දෙමෝපියන් ගුරුවරුන්ගේ රාජකාරිය වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ රාජකාරිය තමයි මොකද්ද? කෙලෙස් නිසා එන දුක නැති කරන්නේ. ඉස්සෙල්ලාම කෙලෙස් නිසා එන දුක් ටික හඳුනා ගන්න ඕනේ. ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛං අපි සංපයෝගෝ දුක්ඛෝ පියේහි විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ච නලපති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියපු ටික කෙලෙස් නිසා ඇති වෙන දුක. මෙන්න මේ දුක් ටික ඇති වෙන්නේ තණ්හාව නැමැති කෙලෙස්ය නිසායි. තණ්හාව නැමැති කෙලෙස්ය නැති වුණොත් මේ දුක් ටික නැති කරන්න පුළුවන්, නිරුද්ධ කරන්න පුළුවන්. හැබැයි මරණයෙන් පස්සේ නෙමෙයි. මේ අද මේ ජීවිතේ ජීවත් වෙන්නකොට පුළුවන් තරම් දුක් විඳලා මරණයෙන් පස්සේ දුක මිදීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? පළක් තියෙද? වැඩක් තියෙද? නෑ. එතකොට දැන් මෙන්න මේ අර්ථ ටික අපි බලමු හොඳට. මම මේ දැන් පෙන්වන්න හදන කාරණා ටික ටිකක්ම ගැඹුරු. ටිකක් නෙවෙයි හොඳටම ගැඹුරු. ඕගොල්ලන්ට තේරෙන්නේ නැති මේ පරිසරයක මේ පිළිසෙට මාව හුරු නෑ. මේ පිළිසෙට මට මේ පිළිසත් හුරු නෑ. ඉතින් හුරු මොහොත දෙයක් වුණත් විතර ඇතුළු කරනකොට හුරු වෙනවනේ. ඉතින් මේ බණ දහම් ටික හොඳ අවධානයෙන් අහන්න. මෙතන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන එකේ වෙනස සහ ලෝකයේ වෙනස. දැන් ලෝකයේ දැක්කේ මේ ලෙඩවීම, මහලු වීම, මරණය කෙනෙක්ගේ කියලානේ. අම්මයි ලෙඩ වෙලා තින්නේ, අප්පච්චි ලෙඩ වෙලා තින්නේ, නැත්නම් මගේ දරුවා ලෙඩ වෙලා තින්නේ,
දරුවා මැරෙන්නේ නැත්නම් මම ලෙඩ වෙලා තියෙන්නේ මම මහලුයි කියලා හිතෙන්නේ නේද? නමුත් මේ ලෙඩ ඉපදීම ලෙඩවීම මහල් බව මරණය කියන එක පුද්ගලික කෙනෙක් නෙවෙයි ධර්මතාවයක් කියලා දකින්න ඕනේ. මම උපමාවක් කිව්වොත් මේ ඔය ළඟ තියෙන ගහක් දිහා බලන්නකො. ඔය ගහට තිබුණා ඔය ගහ කියන එක සදාකාලිකව හැමදාම තිබුණ එකක් නෙමෙයි. ඕකත් හටගත් එකක්. ඔතන පෙර මොතිදි හටගත් එකක්. උපන්න එකක්. ඔය ගහට පුංචි කුඩා ලදරු අවධියක් තිබුණා. ළමා කාලයක් තිබුණා. ඔය ගහට තරුණ කාලයක් තිබුණා. ඔය ගහක් වුණත් ක්‍රමයෙන් තවත් යන වයසක් තියෙන ක්‍රමයෙන් දිරලා ගහක් වුණත් වයසට යනවනේ දිරනව නේද? හොඳයි ගස් වලට ලෙඩ රෝග හැදෙන්න බැයිද? හැදෙනවා. ගස් කොළ නැරෙන්න බැයිද? නැරෙනවා. මේ ජාතිය ජරාව ව්‍යාධිය මරණය කියන ධර්මතාවය කෙනෙකුගේ පුද්ගලික නෙමෙයි ධර්මතාවය. ඒ වගේ අපි කෙනා මම කියන මේ රූපෙට කුඩා කාලයක් තිබුණා. ළමා කාලයක් තිබුණා. තවත් යන වයසක් තිබුණා. මේක ක්‍රමයෙන් දිරලා යනවා. ක්‍රමයෙන් දිරනවා. මේ රූපෙට ලෙඩ හැදෙනවා. මේ රූපයත් වයසට යනවා. මේ රූපයත් හැදලා යනවා. මේ රූපේ අර ගහේ තියෙන ධර්මතාවය සමානයි. නමුත් මේ දිරන රූපේ ඇත්ත ඇති නොදන්නාකම නිසා මේ රූපේ මම මේ රූපේ මගේ මේ රූපේ මගේ ආත්මයයි කියලා අපි අල්ලගත්තාම අපිට මේකෙන් දුක එනවා. තේරෙන්නක් නැහැ දුක එනවා. හොඳයි. මේ රූපය හැම රූපයක්ම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා දැක්කොත් අර දුක එන්නේ නැහැ. දුක එන්නේ නැහැ. කොහොමද මේ රූපේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා අපි දකින්නේ කොහොමද? එතනයි යෝනේ. අර ටික වචන දැන් මට කියන්නේ. ඔන්න ඔතන යතුරු තියෙන්නේ. බලදාම කිව්වට හරියන්නේ ඔය වචන තියෙන්නේ අවුරුද්දට කනා මුට්ටි ගහන්නේ ඇස් දෙක වහගෙන ගහන පොල්ලෙන් කොහාටද වැදුනොත් හරිය. මමත් අහන්නේ එකම තමයි මොකක් ගැනද අවුරුද්දේ. ආවම්ම කියන්නේ ඔගොල්ලෝ මේක කියන්නේ සම්මා දිට්ඨිය. එතකොට දැන් අර ගහේ ස්වභාවය අපි දැක්කා ඒක ස්වභාව ධර්මයක් නේ. ඒ ගහට හිතෙන්නේ නැහැ මම ලෙඩ වුණා මහලු වුණා නරුණා කියලා හිතෙන්නේ නැහැ. අනිත් ගස් මගේ නෑදෑ ගස් ලෙඩ වුණා මහලු වුණා නරුණා කියලා අනිත් ඒවාට දුක එන්නේ නැහැ තමන් නිසා දුක එන්නේ නැහැ නේද? ඒ වගේ මේ කයත් ඒ කය ගහ මේ රූපයත් අතර රූප වල සමාන ස්වභාවය සමානයි. එතකොට මේ රූපය ගැන තියෙන අනවබෝධය නිසා මේ රූපය ඇත්ත ඇති අපි අවබෝධ කරගෙන නැති නිසා මේ රූපය අරඹය වැරදි දැකීමක් ඇති වෙලා තියෙනවා. ඒ වැරදි දැකීම නිසා මේ තණ්හාව තියෙන්නේ. තණ්හාව නැති වෙන්න නම් දර්ශනය නිවැරදි වෙන්න ඕනේ. දර්ශනය නිවැරදි වෙන්න නම් චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං සතර මහා ධාතුවක් සතර මහා ධාතු නිසා පවත්නා රූප
රූපත් කියන මේ රූප ගැන හොඳ අවබෝධයක් ඕගොල්ලන්ට තිබුණොත් අවබෝධයක් ඇති වුණොත් එදාට මේ රූප ගැන ඔයගොල්ලන්ට තියෙන නිත්‍යයි සැපයි ආත්මයි කියන වැරදි දර්ශනය අතහැරෙනවා. ඒ වැරදි දැකීම අතහැරුණොත් තමයි තණ්හාව නැති වෙන්නේ. ඒ තණ්හාව නැති වුණොත් තමයි රූප නිසා එන දුක නැති වෙන්නේ. මම ක්‍රමයක් කියලා දෙන්නම්. හැබැයි අල්ලගන්න පුළුවන් වෙයිද දන්නේ. පුළුවන් තරම් උත්සාහවත් වෙන්න. බැරි වුණොත් මේ ආමුදුරු එදා මහ අමුතු එකක් මොකද්ද කිව්වා මේක පොඩ්ඩක් දෙවි යුතුයි කියලා මත්තුමත්තේ වැඩෙන කුසල සිතුවත් පැත්තකින් තියාගන්න. එහෙමම අයින් කරන්නේ නැතුව අර ස්වාමීන් වහන්සේ මත්නම් තේරුනේ නැහැ. මට පැහැදිලිත් නැහැ. නමුත් මහ මොකක්ද එකක් කිව්වා මේක බලන්න ඕනේ කියන මතුමත්තේ වැදෙන කුසල් සිත හෝ පැත්තකින් තබා ගන්න. හරිද? හරි. දැන් මට අපි මෙහෙම කිව්වොත් අපි ගඩොල් ටිකක් ගේනවා. ट्रैक्टर එකටම කතා කරලා ඇඩකින් පටවගෙන මොකද වැලි ट्रैक्टर එකක් වැලි ටිකකුත් ගේනවා. ඊට පස්සේ කලින්ම සිමෙන්ති කොට්ටකුත් ගේනවා. ඔය නළලෙන් වතුර ටිකකුත් ගන්නවා. අරගෙන දැන් අපි මම මේව එකින් එක කියන්නේ මෙතන තියෙන විවිධ භාගය සඳහා මේ වැලි සිමෙන්ති එකට දාලා අනල කඩෝල් ටික තියලා අපි බිත්තියක් බඳිනවා. බිත්තියක් බඳින්න පුළුවන් දෙයක් නැහැ. පුළුවන්. බිත්තියක් බඳිනවා. මේ වැලි සිමෙන්ති මුදව කරගෙන හොනොත් දාලා හොඳට කපරාදුකුත් ගන්නවා. සුදත් මතිනවා. දැන් හොඳ බිත්තියක්. හොඳ බිත්තියක් තියෙනවා. කාලෙදී කඩේට යවනවා අපි මිනිස්සෙකු ගිහිල්ලා නොයෙක් වර්ගයේ තින්ත ටිකක් අරගෙන ඉන්න කියලා. පින්තල් ටිකකුත් ගේන්න කියනවා. පින්තල් ටිකකුත් ගේන්න කියනවා. හොඳට චිත්‍ර අඳින්න දන්න කෙනෙකුට එන්න කියනවා. කියලා මේ දිස්තියේ අඳින්න කියනවා කෙනෙක් වුණා. මාව තමයි දැන් මගේ රූපේ අඳින්න කියනවා දිස්තියේ. දැන් මගේ නම මතක තියාගන්න සුදස්සන හාමුදුරුවෝ කියලා සුදස්සන හාමුදුරුවන්ගේ රූපේ අඳින්න කියලා කිව්වොත් දිස්තියේ. අඳින්න පුළුවන්ද බැයිද? රූපයක් අඳින්න බැරි දිස්තියේ මේ හැටියට. හරි අඳින්න. ඒ රූපෙ දිහා බැලුවොත් ඕගොල්ලන්ට මේ විදිහටම මේ සතහනටම අඳින්න දක්ෂ සිස්ටරෝ ඉන්නෝනේ. දිස්තියේ අඳින්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඇන්දොත් ඕගොල්ලන්ට ඒ දිස්තියේ දකින්නකොට මේ අර එදා බණ කියපු තුවාමන සුදස්සන ආමුදුරුවෝ කියලා සිහි වෙයිද නැද්ද? සිහි වෙනවානේ. හරි. දැන් මේ රූපෙම මේ හැදීම පත්තර කඩදාසියක තිබුණොත් මේ හැදීම පත්තර කඩදාසියක තිබුණොත් මේ අර හාමුදුරුවෝ සුදස්සන හාමුදුරුවෝ කියන අදහස එයිද නැද්ද? එනවා. බැරිලා ඔය වීඩියෝ පටයක තමයි වන්දනාව ගිහිල්ලා හරි ඔය දෙකල දුන්න වීඩියෝ පටයක මේ වගේ තිබුණොත් මේ රූපේ දකින්නකොට මේ සුදස්සන හාමුදුරුවෝ කියන අදහස එයිද නැද්ද? එනවා. වතුරක මේ වගේ ඡායාවක් වඩා තිබුණොත් කන්නාඩියක තිබුණොත් මේ වගේ තියනවා දැක්කොත් ආවල් හාමුදුරුවෝ කියන අදහස එයිද? එනවා. දැන් මේ රූපේ දකින්නකොට ඉඳගෙන ඉන්න මේ රූපේ දකින්නකොට එනවා. දැන් මට කියන්න ඇත්තටම සුදස්සන හාමුදුරුවෝගේ රූපේ මොකද්ද කියලා?
දැන් මේ රූපය දකිනකොට ඕගලන්ට අහවල් හාමුදුරුවෝ ලොබුනෝවි හාමුදුරුවෝ සුදස්සන හාමුදුරුවෝ කියන අදහස ආවා. දැන් මේ රූපේ දිහා බලාගෙන මේ හාමුදුරුවෝ නම් හොඳයි බණ කියනවා අපි වන්දනාමාන කරන්න ඕන කියලා හිතුවොත් පින් සිද්ධ වෙයිද නැද්ද? පින් සිද්ධ වෙනවා. මේ හාමුදුරුවෝ මරන්න ඕන කපන්න ඕන කියලා හිතුවොත් පව් සිද්ධ වෙයිද නැද්ද? වෙනවා. හොඳයි. විත්තියේ දකින සුදස්සන හාමුදුරුවෝ විත්තියේ තියෙන රූපේ දිහා බලාගෙන මේ හාමුදුරුවෝ බණ කියන්නේ හොඳ හාමුදුරුවෝ අනේ සාදු සාදු කියලා හිතුවොත් පින් සිද්ධ වෙයිද නැද්ද? විත්තියේ තියෙන රූපේ බලාගෙන මේ හාමුදුරුවෝ හොඳ නැහැ මේ වගේ තියනවා හොඳ නැහැ මරන්න ඕනේ කපන්න ඕනේ කොටන්න ඕනේ කියලා හිතුවොත් පෞදිත දෙවිද නැද්ද? ඒකයි. දැන් බලන්නකෝ විත්තියේ තියෙන රූපේ දැක්ක කුසල කර්ම රැස් වෙනවා. ඕගොල්ලෝ මේ ඉඳගෙන ඉන්න ඇත්ත තමයි කියන්නේ මේ රූපේ දැක්කම කුසල කර්ම රැස් වෙනවා. දැන් හොයන්නේ කොහොමද ඇත්තටම කවුද සුදස්සන හාමුදුරුවෝ? මේ සුදස්සන හාමුදුරුවෝ රූපේ මොකද්ද කියලා. දැන් ඕගොල්ලෝ සමහරට මම එක තාර්ක කරන්නේ. ඒක තමයි යන්න බෑනේ දික්තියේ තියෙන්නේ. ඒක චිත්‍රයක් ඔගේ නමුත් මේ රූපෙට යන්න දෙන්න පුළුවන් නේ. හරි. එතකොට වීඩියෝ කොටේක තිබ්බොත් දැන් සුදස්සන හාමුදුරුවෝ වන්දනා කරන්න යනවා වන්දනා කරනවා මල් පොකු උතරගෙන යනවා දැන් ඒකෙත් තියෙනවා. ඒකෙත් යනවා එනවා කරනවා පේනවා. නමුත් දැන් මෙන්න මෙතන ඕගොල්ලෝ බුද්ධිමත් නම් මෙන්න මේ ටික එතන මෙන්න මේ ඇස් දෙක පාදලා දෙන්නයි බුදුහාමුදුරුවෝගේ පාලවන්නේ. අපි කවුරුත් ගුරුවරට අපි හැම කෙනෙක්ම ගොඩාක් වචන හුරු වෙලා තියෙනවා. දැන් අපේ දේනාසනේ නම් ප්‍රඥාවක් ඇහුවොත් හොඳට නැතුව කවුරුත් වචන කතා කරන්නේ දන්නවා. එහෙම ආවට ගියට කතා කරන්නේ නැහැ. නමුත් මේ පරිසරේ මම ආපු වෙලේ ඉඳන් දැක්කේ හුරු වෙලා නැහැ විචාරතිලි මාස. මොනවා හරි වකිටින් ටක් ගාලා වචන කියනවා විතර වචන ටික හුරු වෙලා තියෙන්නේ. එතකොට නමුත් එහෙම නැහැ. උතට මේ කියන අර්ථය හරියටම පිටේ ඉන්න බැන්න අපි කතා නොකොට ඉන්නේ. ඕගොල්ලන්ට කවදාවත් හිතුන්නේ නැද්ද? ඕගොල්ලෝ කෙනාට මේ රූපේ මම කියලා ඕගොල්ලෝ හිතනවා නේද? මම කියලා හිතනවා. සමහර වෙලාවට කණ්ණාඩියක් ඉස්සරහට ගියම ওই ඡායාව ගන්නාම කණ්ණාඩිය දිහා මගේ රූපේ කියලා බලනවා ඕගොල්ලෝ. මේ කය මම නම් කොහොමද මගේ රූපේ කණ්ණාඩිය ඇතුලේ තියෙන්නේ? ඒක කොහොමද ඒක කණ්ණාඩිය කියලා හිතන්නේ නැත්තේ? ඔය රූපේ පත්‍ර කඩදාසියකදී මේ මගේ රූපේ පත්‍ර කඩදාසිය කොහොමද මගේ රූපේ වෙන්නේ? දැන් මේ කය මම නම් මම ඉන්න පුළුවන් දෙකකට තුඹලද? මම කියන එක තේරෙනවද දන්නේ නැහැ. නමුත් මේක හිතී යුතුයි අම්මා. එහෙම ගත්තාම උත්තරයක් එනවා. මම ඉස්සෙල්ලාම මුලින්ම කිව්වේ දිට්ඨිය දිහා බලන්න කියලා gadol ගෙනාවේ වෙනමනේ අපි. දැන් gadol වල සත්පුද්ගල කොටස් තිබුණාද? වැලි වල, සිමෙන්ති වල, ගොනු වල, වතුර වල සත්පුද්ගල නොවන කොටස් ටික තියෙන නේද දිට්ඨිය හැදුවේ. හොඳට වෙන මොකෝ සිතුපන්නන්නට මම කියන අරමුණට හොඳට යොමු වෙන්න බලන්න. ඒ දිට්ඨියේ සත්පුද්ගල ආත්ම භාවයෙන් තොර සම්පූර්ණම අනාත්මයි කියලා කියන්නේ සත්පුද්ගල හැඟීම් මාත්‍රයකට ඉඩ නැති ධර්මතාවයක් නේද දිට්ඨියේ තිබුණේ. හරි. අපිම නේද පාට ටිකක් තින්ත ටිකක් කඩේ ගෙන්නේ තින්ත ඇතුලේ තිබුණද පුද්ගලයෙක් හෝ ආත්මයක් හෝ ආත්ම කොටක් තිබුණද නැහැ. සත්ව පුද්ගල නොවන තින්තලක් නේද උදව් කරගත්තේ. සිත්තරාගේ හිතේ තියෙන අදහසට ඇඳලා දිට්ඨිය චිත්‍ර ටිකක් එක හැඩයකට හිටියාම චිත්‍ර දැක්කේ බලන්න දිට්ඨිය සහ විත්තිය චිත්‍රය සහ චිත්‍රේ පිටලා හිටින දිට්ඨිය හොඳට ඉවර කරලා බලන්න මනස කෙරේ මනසේ තියෙන දුවිලි පිහදාන බලන්න සිතේ තියෙන ගති දිහා බලන්න නැතුව සිතේ තියෙන ගතියෙන් බලන්න නැතුව රූපේ පැත්ත විවර කරලා බලන්න විත්තිය සහ විත්තිය පැත්තේ තියෙන චිත්‍රය ගත්තාම සත්පුද්ගල නොවන ධර්මතා ටිකක් නේද තිබුණේ කියන එක හොඳට පැහැදිලි නේද?
එහෙනම් හොඳට බලන්න ඒ රූපේ දකින්නකොටම අපේ සිතේ මතුවෙච්ච ගතියක් නේද මේ සුදස්සන හාමුදුරුවෝ කියලා හිතන එක. මේ සුදස්සන හාමුදුරුවෝ නැත්තම් අහවල් හාමුදුරුවෝ බණ කියපු හාමුදුරුවෝ කියන එක රූපයේ දකින්නකොටම අපේ මනසේ සිහිවීමක් නේද? මනසේ සිහිවෙන සිතුවිලි රූපයට අයිති කියලා හිතුවොත් හරියද? රූපේ අනාත්මයි මනසේ උපදින ආත්ම සංඥාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චක්කු අනාත්තා රූප අනාත්තා කියලා ඇහැට පෙනෙන රූපේ ඇත්ත අනාත්මයි. ඒ වගේ සත්පුද්ගල වල ධර්මතාවය. යාන්ච තතුබය උපජ්ජති සංතාච සංයෝජන යාන්ච තතුබය උපජ්ජති සංයෝජන තාච පජානාති. ඒ දිනන්ත උපදින සංයෝජනය උඹ දන්නවා. මේ ඇහැ රූපයන් දෙක ගැටෙනකොටම තමන්ගේ මනස තුල උපන්න ආත්ම සංයෝජනය නැත්නම් සත්‍ය පුද්ගලෙක් කියන හැඟීම එයා දන්නවා. ඒ කියන්නේ රූපේ දකිනකොටම මේ ආවල් හාමුදුරුවෝ කියන සිතුවිල්ලක් නම් අපිට පහළ වෙලා තියෙන්නේ. රූපේ අනාත්මයි ආත්ම සංඥාවක් අපිට පහළ වෙලා තියෙනවා. මේක කවදාවත් අපි දන්නේ අපි දැකලා නැහැ අපිට උගන්වලා නැහැ. රූපේ දකිනකොට අපේ මනසේ මෙබඳු අදහසක් සිහි වුණා කියන කාරණාව අපි දන්නේ. අපි හිතාගන්නේ රූපේ සුදස්සනාඳුරංගී කියලා පන්නේ පැත්තට. පාන්නේ කියලා වගේ. ඊට පස්සේ ඒ රූපේ එක්ක ඇලෙන්නේ බැඳෙන්නේ රූපේ කෙනෙක් කියන අදහස. නමුත් ඕගොල්ලෝ පංච උපාදානස්කන්ධයේ පිළිසිඳ දකින්න ගියොත් ඕගොල්ලන්ට පේනවා දිට්ඨිය කියලා කියන්නේ චිත්‍රය කියලා කියන්නේ රූපස්කන්ධයට. ඒ රූපේ සත්‍යයේ පුද්ගලයේ කෙනෙක් කියලා පහළ වෙන ගතියට තමයි කියනොත් උපාදානය කියලා කියන්නේ අත්වද උපාදානය කියලා කියන්නේ. ඒක අපේ මනසේ තියෙන්නේ. අපි අපේ මනසේ තියෙන උපාදානයෙන් අර රූපෙ දිහා බලුවම රූපෙ කෙනෙක් වගේ පෙනෙන්නේ. එතකොට ඒ රූපයට කියනවා මගේ උපාදානයේ ඒ රූපස්කන්ධය මත පතිත වුණාම කියනවා මොකද්ද? රූප උපාදාන ස්කන්ධය කියලා. රූපස්කන්ධයට මගේ මනසේ තියෙන ගතිය පතිත වුණාම මට ඒ රූපෙ පෙනෙන්නේ නැහැ. මට දැන් ගඩොල් වල නිමිති පෙනෙන්නේ නැහැ. මට චිත්‍රෙ පෙනෙන්නේ නැහැ. මට දියසනයන් පෙනෙන්නේ නැහැ. මට පෙනෙන්නේ අහවල් කෙනාගේ ෆොටෝ එකක් පෙනෙන්නේ මට. එදාට ඕගොල්ලෝ මේ රූපයට ඇලෙනවා නැත්නම් රූපයට බැඳෙනවා එක්ක රූපයක ගැටෙනවා. ඒ රූපේ කැඩෙන බිඳෙන ගානේ ඕගොල්ලෝ දිට්ඨිය කරනකොට පේන්නේ නැහැ, කැඩෙන ගඩොල් පේන්නේ නැහැ, විසිරෙන වැලි කැට පේන්නේ නැහැ. ඕගොල්ලෝ රාන්දු වෙන්නේ ගහගන්න සුදස්සන හමුරගේ රූපයකට කියලායි. ඕගොල්ලන්ට දුක එන්නේ එතනින්. ඕගොල්ලෝ තරහ ගන්න එතනින්. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ රූපයේ පිළිසෙන දැක්කොත් මේ චතුරාර්ය සත්‍ය දෙන්නේ රූපයේ ඇත්ත ඇති හැටි බලන්න මේ ඉගැන්වේ මොකක් නිසාද ගඩොල් වැලි මේ චිත්‍රය වෙනම දෙන්නේ රූපයේ ඇත්ත මෙන්න මේකයි කියලා දකිනකොට පෙනෙනවා තමන්ගේ මනසේ එන කෙලෙස් ටික තියෙන කාරණාව. මේ කෙලෙස් ටික දුරු වෙච්ච දවසට අනාත්මේ මනස පිළිටනවා. එදාට මේ කෙලෙස් ටික නිසා එන දුක විඳින්නේ නැහැ. ඔන්න ඔය වගේ දර්ශනයක් tie ජීවිතේ වචන ටිකක් නෙමෙයි. ඇස් ඉදිරි පිටට එන රූපය ඇත්ත දකින්න. කන ඉදිරි පිටට හම්බෙන ශබ්දය ඇත්ත දකින්න. ඒකට මාවතයි බණ අහනවා කියලා අහන්නේ. ඒකයි අපිට බැරි උනේ, ඒකයි අපිට ලැබුණේ නැත්තේ. ඒ මාවතයි අපි සමනුදාත්මයෙන් අහලා ඉගෙන ගත යුත්තේ. ජීවිතයේ අර්ථය කැමති නම් දුකේ නිවීම කැමති නම් මොනවා හරි දෙයක් කරන්න එපා. මේ මොකද්ද මේ ජීවිතයේ මැරෙන්න කලින් මා කල යුත්තේ කියන කාරණාවට එන්න. ජරා මරණ සංඛ්‍යාත මගේ ජීවිතේ මම කොහොමද අජරාමර නිවනට උවමාරු කරගන්නේ කියන තැනකින් උත්සාහවත් වෙන්න. අඩුපාඩු වෙන්න පුළුවන්, වැරදෙන්න පුළුවන්. මේ බණ කියන මගේ අතට අඩුපාඩු වෙන්න පුළුවන් වෙනවා. නමුත් අද වෙන වැරද්ද හෙට දවසේ හැදෙන ධර්මයක් තුල ඉන්න. බොරුකාරයෙක් නෙවෙයි. ඇත්තයි මම මේ කරන දේ ඇත්තයි.
මට සතර දුකයි නම් සතර දුකෙන් මිදෙන්න ඕනේ කෙනා දෙල්ලම් කරන්නේ ජීවිතේක. වචන ටිකක් විතර කල්ලාගෙන ඉන්නේ නැහැ. එයාට පෙනෙනවා නම් මගේ ඇත්තට ඉදිරි පිට දෙන ආනන්දනේ මම තාම ඇලෙනවා ගැටෙනවා නම් මම කොච්චර භාවනා කළත් මට පෙනෙන ආනන්දනේ තාම මට ආසයි හිතෙනවා. මට තරහ යනවා. ආසයි හිතෙනවා තරහ යනවා කියන එක පෙනෙනවා මට. ඒකෙන් වෙන වුණොත් හොඳයි කියලා දැනෙනවා. නමුත් ඒකට මත නැහැ මට. ආන්ගේ මතයි මේ සම්මාදිට්ඨිය කියලා ඕනේ. එහෙනම් කොහොමද මම මේක මඟ ඉගෙන ගන්නේ? එතරම් ඉවරන්නේ ජරා මරණ තත්ත්වපරිදි නොදන්නා විසින් නොදක්නා විසින් ජරා මරණ තත්ත්වපරිදි දැන ගැනීම පිණිස දැක ගැනීම පිණිස මඟක් සේවිය යුතුයි මහණෙනි. ශාස්ත්‍රෝරේ සේවිය යුතුයි මහණෙනි. බුදුරජාණන් පෙන්නනෝනේ නේද? එතකොට මෙන්න මේ වගේ දර්ශනයක් තියෙන්නේ. දැන් මෙන්න මේ ටික අහගත්තා මට ගොඩාක් වෙලා නැහැ. තව විනාඩි කිහිපයක් තියෙන්නේ මේ ටික පෙන්නන්න. එතකොට මෙන්න මේ වගේ දර්ශනයක් පෙන්නලා තව ගොඩාක් ගැඹුරු විස්තර වෙන්න ඕනේ. පෙන්වුවාට පස්සේ එයාට තේරෙනවා මට මේ කාරණාවක් වුණා මොකද්ද කියලා තේරෙන්නේ. දැන් අහලා ගන්නවා කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණේ එයාට දර්ශනයක් තියෙන සම්මාදිට්ඨිය ගැන ඡායාවක් ආවා. මෙන්න මෙහෙම ඇත්තක් තියෙනවා වගේ. ඊට පස්සේ එයා මොකද කළේ? අන්න ඊට පස්සේ භාවනා කරන්න ඕනේ. සීලයක පිටලා සමතකම තහනකින් හිත වඩ මෙන්න මේ දර්ශනය තෙනින මට්ටමට ගන්න ඕනේ. එදාටයි මේ සම්මාදිට්ඨිය ඉගෙන ගත්තට පස්සේ එයාට ප්‍රතිපදාවක් හම්බ වෙනවා. මෙයා සම්මා සංකප්පය කියන්නේ මේ දික්කේ අනුව රූපයේ තිරසන දකලා සමුදය දුරු කළ නිරෝධය සාක්ෂාත් කරන විදිහට මෙයා හැම වෙලාවෙම හිතන්නේ. ඒක ඇයි මේ රූපය ගත්තාම කුණු කොටස් ටික බලන්නේ ඔයගොල්ලෝ? ඔය ඇත්ත කේස්ලොම් නියත ධම්මස් නහරයට ඇතෙන් දැන් මේ උපමාවෙන් දෙන්නවා වගේ බුදුරජාණන් වහන්සේ දෙන්නේ මෙතන තියෙන රූපෙද අනාත්මයි. අපි ඇත්තටම කියන රූපයක් විද්‍යාවේ රූපය වගේම සත්පුද්ගල වන අනාත්ම රූපයක්. රූපේ දකින්නකොට කෙනාට මගේ මනස තුළයි මේ මනුස්සයා කියන අදහස තීරෙන්නේ. මගේ අදහසේ මේ රූපේ දිහා බලපු නිසායි බාහිර රූපේ කෙනෙක් වගේ පෙනෙන්නේ. දරුවෝ වගේ පෙනෙන්නේ, අම්මා තාත්තා වගේ පෙනෙන්නේ. පිළිතිසයි අම්මා තාත්තා දුව පුතා කියලා බාහිර රූප වලට බැඳිලා තියෙන්නේ. ඒ නිසායි රූප දෙන්න දුකේ නිකෙක දෙන්න බුදුරජාණන් වහන්සේ. රූප ටික පිළිසින දකිනකොට තමන්ගේ මනස තුලයි මෙබඳු විතර්ක පහළ වෙන්නේ කියලා දකිනකොට මම මේ රූප දිහා මගේ මනසින් කෙලෙස් වශයෙන් බලන්නේ නැති වුණාම මට රූප ටික ඇත්ත දකිනකොට අනාත්මයි කියලා රූපේ පෙනෙනකොට සත්පුද්ගල භාවය විදිහට දුක් විඳින්නේ. කොන්නෝයි දර්ශනේ තිබ්බට පස්සේ සතිපට්ඨානෙන් මේ දර්ශනය කියන්න තියෙන එකම මඟ. ඇයි මේ රූපේ බලන්නේ කේස්ලොම් නියත ධම්මස්නාරයට ඇතුළු කලමුලාරය නැතිද කියලා මේ බලනකොට බලන්න ඒ දික්කේ Tamanට තහවුරු වෙනවා. ඇත්තටම සත්‍ය පුද්ගල නොවන රූපයක් තියෙන්නේ කියලා මෙහෙම මතුවලා එන්නේ. එහෙනම් රූපේ දකිනකොට අපේ මනස තුළයි පුද්ගල සංඥාව තිබ්බේ නේද කියලා දුන්නු ඇත්තක් නේද කියන එක Tamanට ටික මතුවෙනවා. එදාට එයා පිළිගන්නේ බුදුහාමුදුරුවෝ කිව්ව හින්දා නෙමෙයි. ඇත්තටම රූපය අනාත්මයි. එහෙනම් ආත්ම සංඥාව අපේ මනස තුළ තියෙන කියන එක තේරෙනවා. අපේ මනස තුළ තියෙන ආත්ම සංඥාවේ මේ රූපෙ දිහා බලපු හින්දා අපි මේ රූපය කෙනෙක් කියලා රැවටුනේ. මෙච්චර කාලයක් රූප වල ඇලිලා බැඳලා අපි හිටියේ මේ ඇත්ත නොදැක්ක නිසා නේද කියන උත්තරයක් එනවා. එයා දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ මොකද්ද? මේ රූපයේ පිළිසෙන දකින්නකොට රූපය නිසා දුක් ටික විඳිනවා. නාම ධර්ම ටික පිළිසෙන දකින්නකොට නාම ධර්ම ටික නිසා දුක පිළිසෙන දුක විඳිනවා. පංච උපාදානස්කන්ධය පිළිසින දකින්නකොට සමුදය දුරු වෙලා දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙලා මාර්ගය විදිවරයි. මාත්‍රිකලි උත්තර නැහැ. කියන තැනකට එනවා. ඔන්න ඔය වගේ දර්ශනයකුයි කෙලෙස් නිසා එන දුක් ටික නැති කරන්න තියෙන්නේ. දුකට හේතුව තණ්හාවයි ආසාව නැති කළ යුතුයි කියලා අපි වචන ටිකක් කතා කර ඉච්ඡයට ගෙවෙන කාරණාවක් නෙවෙයි මේක.
වචන ටික නොකියුවත් ජීවිතේ මෙබඳු අර්ථයක් තියෙන කෙනෙක් බලාගෙන කටයුතු කරන්න කියන කාරණාව මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ දුක දැනෙන්නේ තණ්හාව නිසායි කියලා තණ්හාව නැතිවම දුක නැති වෙනවා කියලා දැනෙන්නේ උතන විතරයි. කාණ්ඩ බොන්න නැතිවම දුක එනවා මේ කාණ්ඩ බොන්න නැතිකම නිසා දුක නොවෙනවා කියන ධර්මතාවයක් තියෙන හින්දා නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේලා නැත්නම් ශ්‍රමණ බ්‍රාහ්මණය පහළ වුණේ මේ ටික පිළිසුදු කළ දෙන්න නිසායි. අර දෙක පිළිසුදු කළ දෙන්නේ ලෝකෙටයි දෙයක් නිසායි. එතකොට මේ ශේෂ්ත්‍රය තුල ඉඳගෙනයි මම කිව්වේ. මම කියන්නේ ඒ නිසා දුකේ නිවීමක් බලාපොරොත්තු වන්නේ නම් යම් කෙනෙක් එයාට වෙයි ජීවත් කරන්න දැහැමිව රස්සාවකුත් කරගන්න කෙලස් ටික නැති කරගන්න මෙන්න මේ වගේ දර්ශනයක් දැනගත යුතුයි. ඔන්න ඔය දර්ශනය දැනගත්ත කෙනා සුදුසුයි භාවනා කරන්න. මෙන්න මේකයි දුක, මේ දුක ඇති උනේ මගේ මනසේ තියෙන මේ රූපය ඇත්ත මෙන්න මේක. මේ ඇත්ත නොදන්නා කම නිසා මගේ මනසේ පහළ වෙන කෙලෙසය නැවත රූපේ මත පතිත වීම නිසායි මේ රූපෙන් දුක ඇවිල්ලා තියෙන්නේ කියලා දන්නවා නම් රූපේ ඇත්ත ඇටි දකින්න මොකටද? මගේ මනසේ තියෙන කෙලෙස්යේ මිදෙන තාක් මගේ සිත ආශ්‍රයයෙන් මිදෙන තාක් මගේ හිතේ තියෙන කෙලෙස් ටික අයින් වෙන තාක් රූපය ඇත්ත බලනවා. රූපය ඇත්ත ඇටි දකිනකොට ආශ්‍රයයෙන් මනස මිදෙනවා, කෙලෙස්ගේ මනස මිදෙනවා. ආශ්‍රමයේ කෙලෙස්ගේ මනස මිදුනාම දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙනවා. ඔය වගේ සාහිත්‍යක ප්‍රතිපදාවක් තමයි බුදුහාමුදුරුවෝ දෙන්නේ. ඉතින් මේ විසක් පුරපතුලක් පොහොය දවසේ පින්වත් සියලු දෙනාට මතක් කරනවා අපි හැම කෙනෙක්ම අනන්ත අපරිමාණ සංසාරික ඒනියට දුවමින් පරිසරමින් ආවා අම්මෙක් අප්පෙක් නැති දරුවෙක් වගේ පිහිටක් සරණක් නැති මේ සසරේ ආවේ අපිට දුකෙන් මිදෙන මාවතක් කියලා දෙන්න කෙනෙක් හිටියේ නැතනක් තිබුණේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේලා අපි කෙරේ අනුකම්පාවෙන් ලෝකෙ පහළ වුණේ මේ දුකෙන් මිදෙන මාවත කියලා දෙන්න. අපි සසර පෙර පින් කළ ඇති බව නිසාම බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන සත්‍යධර්මයේ තියෙන වටපිටාවක උපන්නා. ඒ කියන්නේ කාන්ත නිවන් දකින්න අපිට පින ඇති. ඒ තරම් හේතු සම්පත්තියට උපන්න ඕගොල්ලෝ මොනවා හරි දෙයක් කරන්න එපා. මොකද්ද දුක නැති කිරීම සඳහා කටයුත්තේ කියන තැනට ඇවිල්ලා මේ අදම සසර දුකින් ඈතර වීම සඳහා උත්සාහවත් වන්න කියන කාරණාව මතක් කරනවා. උපමාවක් මතක් කරනවා. පාරේ යනකොට වාහන එනවා. පාරේ නැද්දෙන් ඕගොල්ලෝ ගියොත් වාහනයකට හැප්පුණා. පාරේ නැද්දේ ඕගොල්ලන්ගේ වැරද්දෙන් පාර නැද්දට වෙලා ගියක ඕගොල්ලන්ගේ වැරද්ද. ඕගොල්ලන්ගේ වැරද්දෙන් පාරේ නැද්දට වෙලා යද්දි වාහනේ කැප්පුණොත් ඒක නැරෙන්නේ ඕගොල්ලෝ. පාර ආයිනේ හොඳට ආයින් වෙලා යනවා චුට්ටක්වත් ඕගොල්ලන්ගේ වැරද්දක් නැහැ. ඉතාමත් නිවැරදි. වාහන කාර්යයේ වැරද්දෙන් ඇවිල්ලා ඕගොල්ලන්ගේ හැප්පුණොත් නැරෙන්නේ ඕගොල්ලෝ. හොඳට මතක තියාගන්න ඕගොල්ලන්ගේ වැරද්දෙන් වේවා වාහන කාර්යයෙන් වැරද්දෙන් වේවා හැප්පුණු දැරන්නේ ඕගොල්ලෝ නිසා. බණ කියන මගේ වැරද්දෙන් වේවා කරන ඕගොල්ලන්ගේ වැරද්දෙන් වේවා නිවන් මඟ වැරදුනොත් මැරෙන්නේ ඕගොල්ලෝ සතරට වැටෙන්නේ ඕගොල්ලෝ කියන කාරණාව මතක් කරගෙන මේ දුක්ඛාංග සතරෙන් නිතර වෙන්න මේ ජීවිතේම මේ ජීවිතේම තමන්ගේ නිවීම මිදීම හදාගන්න මේ දේශනාව භාරන්තාවක් වේවා කියන තැනක